මේ ලෝකේ විවිධාකාර පරිපථවලට භාවිත කරන දාරිද්‍රක වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපිට ඒ වල සිලබස් එකේදී වැදගත් වෙන්නේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ දේවල් කතා කරන්න සමාන්තර තහඩු දාරිද්‍රකය කියන එක. ඊට මේ සමාන්තර තහඩු දාරිද්‍රය කියන එකේ නමෙම තියෙනවා. තහඩු දෙකක් කිසියම් පරතරයකින් එකිනෙකාට සමාන්තර වන පරිදි තියෙන එකයි සමාන්තර තහඩු දාරිද්‍රකයක සිද්ධ වෙන්නේ. වෙන කිසිදු දෙයක් නැහැ. මම ජ්‍යාමිතික රූපයක් ඇන්දොත් මෙන්න මේ වගේ තහඩු දෙකක් කිසියම් පරතරයකින් තියලා තියෙනවා. වගේ පරතරයකින් තියලා තියෙනවා. ඊට මේ පරතරයකින් තියෙන තහඩු දෙකට දෙපැත්තෙන් මේ වගේ විද්‍යුත් වශයෙන් සම්බන්ධ කරලා තියෙනවා. හිතනකෝ බාහිර වෝල්ටීයතා සැපෙමු V කියලා. කිසියම් විභව සැපීමක් සපයලා තියෙනවා. ඒ වගේ මේ තහඩු දෙක අතර කිසියම් පරතරයක් තියෙනවා. මම D ගන්නම් තහඩු දෙක අතර පරතරය. ඒ වගේ මේ තහඩුවක වර්ගඵලය A කියලා ගන්නම්. මේක ඇත්තමම තහඩුවක වර්ගඵලය නෙමෙයි තහඩුව අතර පොදු වර්ගඵලය. එහෙම වචනයක් කියන්න වෙන්නේ ඇයි කියන එක මම ඉස්සරහට විස්තර කරනවා. A කියලා කියන්නේ පොදු වර්ගඵලය. ඒ වගේම මේ තහඩු දෙක අතර හිස් අවකාශයක් තියෙනවනේ. මෙන්න මේ හිස් අවකාශය මොකක් හරි පාර විද්‍යුත් ද්‍රව්‍යකින් පුරවනවා. හිතන්න මේ වගේ තහඩු දෙක අතර හිස් අවකාශයේ පාර විද්‍යුත් ද්‍රව්‍යකින් පුරවනවා. සමහරක් විට ඔය තියෙන ද්‍රව්‍ය වාතය වෙන්න පුළුවන්, නැත්නම් පැරෆිනිටි වගේ දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් මොනවා හරි තෙල් වර්ගයක් වෙන්න පුළුවන්. මොකක් හරි ඔය තහඩු දෙක අතර මැද්දේ පාර විද්‍යුත් ද්‍රව්‍යකින් පුරවලා තියෙනවා. ඊට පස්සේ තහඩු දෙකේ දෙපැත්තට කම්බි දෙයක් වගේ සම්බන්ධ කරලා තියෙන කෙනෙක් තමයි මේ තියෙන්නේ. හරි. මම මෙන්න මේ තහඩු දෙක අතර මැද තියෙන පාර විද්‍යුත් ද්‍රව්‍යයක් තියෙනවනේ. මෙන්න මේ පාර විද්‍යුත් ද්‍රව්‍යයේ පාර වේද්‍යතාවය එප්සයිලන් කියලා ගන්නවා. තහඩු දෙක අතර තිබෙන පාර විද්‍යුත් ද්‍රව්‍යයේ දැනට පරිවාරක වගේ හිතන්නකෝ. පරිවාරකයි පාර විද්‍යුත් කියන එකේ වෙනසක් තියෙනවා. පාර විද්‍යුත් විද්‍යුත් ලක්ෂණ අඩුයි කියලා ඒ වගේ හිතා ගන්නකෝ. පරිවාර කියලා හිතුවක් කමන්නේ. තහඩු දෙක අතර පාර විද්‍යුත් ද්‍රව්‍යයක් තියෙනවා. මේ පාර විද්‍යුත් ද්‍රව්‍යයේ පාර වේද්‍යතාවය තමයි එප්සයිලන් කියලා කියන්නේ. මගේ අරමුණ තමයි මෙන්න මේ සමාන්තර තහඩු දාරිද්‍රකයේ ධාරිතාවය සඳහා සමීකරණයක් ගන්න එක. දැන් මේකනේ ත්‍රිමාන සැකැස්ම. මුලින් මේ ත්‍රිමාන සැකැස්ම ඇද ගන්නකෝ. මුලින් ත්‍රිමාන සැකැස්ම ඇද ගන්න. ඊට පස්සේ ඔය සමාන්තර තහඩු දාරිද්‍රකය ද්විමානව පේන විදිය අඳිනවා. හරි. ඉස්සරහින් බලන කෙනෙක්ට පේන විදියට. හරි. මම මේ ඉස්සරහින් පේන විදිය අඳින්නේ හිතන්න සමාන්තර තහඩු දාරිද්‍රකයේ තහඩු දෙක අතර විභවාන්තරය V කියලා. මේ තහඩු අනිවාර්යයෙන්ම ආරෝපණය වෙනවා. හිතන්න මෙන්න මේ තහඩුවට ධන Q කියලා ආරෝපණයක් එනවා කියලා. එහෙනම් මේ තහඩුවට ඍණ Q ආරෝපණයක් එනවා. එතන මේ වගේ ධන ආරෝපණ මේක ගබඩා වෙයි. මේකේ ඍණ ආරෝපණ ගබඩා වෙයි. හරි මේ ආරෝපණ ගබඩා වෙනුනේ අතුල් පැත්තේ. මොකද ධන ඍණ ආරෝපණ හැමතිස්සෙම පුළුවන් තරම් ලං වෙන්න හදනවා, ආකර්ෂණය වෙන්න හදනවා. ඒ හින්දා අතුල් පැත්ත තමයි ගබඩා වෙන්නේ. ඒ වගේම මේ විදිහට තියෙද්දි මේ තහඩු දෙක අතර මෙහෙම විද්‍යුත් බල රේඛා යන්න පුළුවන්. මොකද තහඩු දෙක අතර විද්‍යුත් ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වෙන නිසා. තහඩු දෙක අතර මේ විදිහට විද්‍යුත් බල රේඛා යනවා කියලා මම හිතන්නම්. දැන් ඇත්තටම ගත්තොත් මෙන්න මේ කෙළවරින් යන විද්‍යුත් බල රේඛා පොඩි වක්‍ර ගතියක් එක්ක යන්නේ. ඇත්තටම ගත්තොත් නමුත් මම මේ කාරණේ සඳහා මේ කෙළවරින් යන බල රේඛා තහඩුවට ලම්බකව යනවා කියලා හිතනවා. හරි. ඇත්තටම ගත්තොත් පොඩි වක්‍ර වීමක් තියෙනවා. මොකද මේ කෙළවරවල් වල ආරෝපණ ටිකක් වැඩිපුර සාන්ද්‍රගත වෙලා එතන කෙළවර වක්‍ර ගතියක් තියෙනවා. නමුත් මම මේ වගේ යනවා කියලා හිතන්නම්කෝ. එතකොට තහඩු දෙක අතර පරතරය D මේ තහඩු දෙක අතර පරතරය D තහඩු දෙක අතර පොදු වර්ගඵලය A දැන් තහඩුවක වර්ගඵලය කියලා හිතන්න. මේ මැද්දේ තියෙන පාර වේගතාවය එප්සයිලන් කියලා හිතනවා. දැන් අපරමුණ තමයි මෙන්න මේ සමාන්තර තහඩු දාරිද්‍රකයේ ධාරිතාවය හොයන. දැන් මේ සඳහා මම ගවුස් ප්‍රමේය පාවිච්චි කරනවා.
එතකොට ගවුස් ප්‍රමේය පාවිච්චි කරලා ගාණක් හදනවා නම් මුලින් ගවුස් පෘෂ්ඨයක් තෝරගන්න එපා. විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ ගවුස් ප්‍රමේය හොඳට කරලා තියෙනවා. මම ගවුස් පෘෂ්ඨයක් තෝරගන්නවා මෙන්න මේ එක තහඩුවක් සම්පූර්ණයෙන්ම කවර් වෙන විදිහේ ඝනකාභ හැඩති සමාන මේ ගවුස් පෘෂ්ඨයක්. ඝනකාභයක් වගේ ගවුස් පෘෂ්ඨයක් ගන්නවා. ඒ ඝනකාභයේ කිසියම් පැති දෙකක් මේ දාරිත්‍රකයේ තහඩුවකට සමාන්තර වෙන්නයි තියෙන්නේ. ඒතර පැත්තෙන් බැලුවම පේන එක මම මෙහෙම අඳින්නම්. මෙන්න මේ විදිහේ ගවුස් පෘෂ්ඨයක්ම තෝරගන්න. මේ ඝනකාභයක් බෝඩ් එක අසර සහ බෝඩ් එකෙන් එළියට තිබෙන හැටි හිතෙන් මවා ගන්න. මේ ඝනකාභයේ සමාන්තර පැති දෙකක් ගවුස් පෘෂ්ඨය. සමාන්තර පැති දෙකක් ওই දාරිත්‍රකයේ තහඩුවකට ලම්බකයි. ඒතර තහඩුවකට ලම්බකයි කියන්නේ අපට පැහැදිලිව පේනවා බල රේඛා ටික ගවුස් පෘෂ්ඨයට ලම්බකව යන්නේ. අපේ අරමුණත් ඒක. ඒලල් මට්ටමේ ගවුස් ගණන් හදද්දී අපි හැමතිස්සෙම ගවුස් පෘෂ්ඨයක් තෝරගන්න ඕනි බල රේඛා වලට ලම්බකව යන්න. මම තෝරගන්නවා මේ වගේ ඝනකාභයක් වගේ ගවුස් පෘෂ්ඨයක්. දැන් ඔහොම තෝරගෙන ඔය ගවුස් පෘෂ්ඨයේ සලකලා අපි ලියමුකෝ ගවුස් ප්‍රමේය. ගවුස් පෘෂ්ඨයේ සලකා ලියනවා ගවුස් ප්‍රමේය. ඒතර ගවුස් ප්‍රමේයෙන් ශ්‍රාවය සමාන වෙන්නේ ගවුස් පෘෂ්ඨයේ තුල ආරෝපණය. ගවුස් පෘෂ්ඨය තුල ආරෝපණය Q බෙදීම එප්සයිලන්. අපි ඒ වගේම දන්නවා ශ්‍රාවය පිළිබඳ අර්ධදැක්වීමෙන් ශ්‍රාවය අර්ධක් වෙලා තියෙනවනේ එක විදිහකට. ශ්‍රාවය කියන එක අර්ධක් වෙලා තියෙන්නේ වර්ගඵලයත් ඊට ලම්බක ක්ෂේත්‍ර තීව්‍රතා සංරචකයත්. දැන් මෙතන ගවුස් පෘෂ්ඨය ගත්තොත් මේ ගවුස් පෘෂ්ඨයේ වර්ගඵලයේ කොච්චර ලොකු වුණත් බල රේඛා ටික ලම්බක යන්නේ මෙන්න මේ පරාසෙදි විතරනේ. අපි සාමාන්‍යයෙන් ගවුස් ගණන් හදද්දී තෝරගන්නේ ගවුස් පෘෂ්ඨය ඡේදනය කරගෙන බල රේඛා ලම්බක යන වර්ගඵලය. මේ ගවුස් පෘෂ්ඨය ඡේදනය කරගෙන ලම්බක බල රේඛා යන වර්ගඵලය වෙන්නේ මෙන්න මේ වර්ගඵලය තහඩුවේ වර්ගඵලයම තමයි. බෝඩ් එකේ පේන දිගක් විදිහට ඔයගොල්ලෝ බෝඩ් එක අසර මවා ගන්න. වැඩි කරන්න ඕනේ ලම්බක ක්ෂේත්‍ර තීව්‍රතා සංරචකයෙන් E. ලම්බකින්ද E. දැන් මේ දෙන සමාන කරාම EA සමානයි Q බෙදීම එප්සයිලන්ට් වෙනවා. ඔන්න අතරින් සමාන්තර තහඩු දාරිත්‍රකයේ අතර තිබෙන ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයාගන්න පුළුවන්. මේ තමයි සමාන්තර තහඩු දාරිත්‍රකය තුල තිබෙන ක්ෂේත්‍ර තීව්‍රතාවය. හරි. මේ ගණන් හදන්න ඕනේ වෙනවා අපිට. මේ තියෙන දාරිත්‍රකය තුල ක්ෂේත්‍ර තීව්‍රතාවය. හරි. දැන්ට රූපය ඇඳලා මේ ටික හදාගන්න. එතකොට මේක අර ත්‍රිමාණව හිතන්න ඕනි. ත්‍රිමාණව හිතන්න බෝඩ් එකෙන් ලම්බකව තහඩුවක් තියෙනවා. ඒ තහඩුව සම්පූර්ණයෙන් කවර් වෙන්න ඝනකාභයක් දාලා තියෙනවා. ඒ කරුණ ත්‍රිමාණව හිතන්න. මට ත්‍රිමාණ අඳින්න විදිහක් නැහැ. හරි රූපය ඇඳලා ලියන මේ වාක්‍යයක්. රූපය ඇඳලා වාක්‍යයක් ලියා ගන්න. එක් තහඩුවක් මුළුමනින්ම ආවරණය වනසේ එක් තහඩුවක් මුළුමනින්ම ආවරණය වනසේ ඝනකාභ හැඩති ගවුස් පෘෂ්ඨයක් තෝරා ගනු ලැබේ. ඝනකාභ හැඩති ගවුස් පෘෂ්ඨයක් තෝරා ගනු ලැබේ. එම ගවුස් පෘෂ්ඨයේ පෘෂ්ඨ දෙකක් එම ගවුස් පෘෂ්ඨයේ පෘෂ්ඨ දෙකක් එම ගවුස් පෘෂ්ඨයේ පෘෂ්ඨ දෙකක් තහඩුවට සමාන්තර වේ. හරි. දැන් මේ ටික හදාගන්න. හරි. මම මෙන්න මේකේ Q කියන එක න උක්ත කරලා තියාගන්නවා. ඇයි කියලා ඔයගොල්ලන්ට තේරෙයි. මම Q උක්ත කරලා ඒක එක කියලා දාගන්නම්කෝ. Q උක්ත කරොත් එන්නේ EA එප්සයිලන්ට්. මම ඒක පළවෙනි සමීකරණය කියලා දානවා. Q සමානයි EA එප්සයිලන්ට්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකද විභව අනුක්‍රමණය කියලා තීරයක් අපි කරා. විභව අනුක්‍රමණ තීරයට අනුව විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සමාන වෙන්නේ
විභව අනුක්‍රමණය ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා x ගේ ඍණ අගයට. ක්ෂේත්‍ර තීව්‍රතාවය සමාන වෙන්නේ විභව අනුක්‍රමණයේ ඍණ අගයට. එතන විභව අනුක්‍රමණය කියන්නේ විභව අන්තරය බෙදීම දුර. මේකේ දෛශිකමය ස්වරූපයක් සලකලා ඍණ ලකුණක් තියෙනවා. හැබැයි අපිට මේකෙදි දෛශිකමය ස්වරූපයක්වත් එහෙම මොකක්වත් ඕනේ නැහැ. ධාරිතාවය සදා ප්‍රකාශනයක් ගන්න ඕනේ. ඒ නිසා මම ආදේශ කරද්දී ඍණ ලකුණ ගැන හිතන්නේ නැහැ. ඩෙල්ටා V කියන්නේ විභව අන්තරය. තහඩු දෙක අතර විභව අන්තරය V, තහඩු දෙක අතර පරතරය D. ඒක තමයි විභව අන්තරය අතර පරතරය. මොකද මේ විභව අන්තරය තියෙන්නේ මේ තහඩු ඉඳන් මේ තහඩුවට. විභව අන්තරය V, D පරතරයෙන් තියෙන්නේ ක්ෂේත්‍ර තීව්‍රතාවය E. මම ආදේශ කරනවා. ඒතර ඍණ ලකුණ ගැන හිතන්නේ නැහැ. E සමානයි විභව අන්තරය V, පරතරය D. මම මේකෙන් උක්ත කරගන්නවා V. V සමානයි ED කියලා තවත් සමීකරණයක් එනවා. හරි. ඔකත් හදාගන්න. විභව අනුක්‍රමණය. හරි මේ තියෙන විභව අනුක්‍රමණ තියරිය. විභව අනුක්‍රමණය සමානයි ක්ෂේත්‍ර තීව්‍රතාවයට. දැන් ඔන්න මම ඊළඟට කරන දේ ධාරිතාවය වෙන එකට අරමුණ තියෙන්නේ. ධාරිත්‍රකයේ සලකලා අපි දන්නවා ධාරිත්‍රකය සලකලා ලියන්න තියෙන සමීකරණය තමයි Q සමානයි CV. Q සමානයි CV. පළවෙනි එකෙන් Q කියන්නේ EA එප්සයිලන් කියලා ගත්තා. Q කියන්නේ EA එප්සයිලන්. ධාරිතාවය දන්නේ නැහැ V විභවාන්තරය කියන්නේ ED. පේනවාද මෙතන ඊට මෙතන E කැපිලා ගිහිල්ලා ධාරිතාවය යුක්ත කරාම එනවා එප්සයිලන් A බෙදීම D කියලා. මෙන්න මේ සමීකරණය පාවිච්චි කළා සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය හොයන්න පුළුවන්. තහඩු අතර තිබෙන මාධ්‍යයේ පාරවේදතාවය දන්නවනම් තහඩු වල පොදු වර්ගඵලය දන්නවනම් දැන්ට වර්ගඵලය කියලා හිතා ගන්න පොදු වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා තව මොහොතකින් කියා දෙනවා. තහඩු දෙක අතර පරතරය දන්නවනම් ඔය අගයන් මේකට ආදේශ කළා ධාරිතාවය හොයන්න පුළුවන්. දැන් තව විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේදී කියා දුන්නා පාරවේදතාවය ලියන තවත් විදිහක්. සාපේක්ෂ පාරවේදතාවය කියලා කැසුරින් කරා පාරවේදතාවය එප්සයිලන් සමානයි එප්සයිලන් R එප්සයිලන් නෝට් කියලා. සාපේක්ෂ පාරවේදතාවයේ නිදහස් අවකාශ පාරවේදතාවයෙන් වැඩි කරාමත් පාරවේදතාවය ගන්න පුළුවන්. මෙන්න මේකට තවත් ප්‍රතිඵලයක් ඔය වගේම ගත්තා. එප්සයිලන් සමානයි K එප්සයිලන් නෝට්. ඔය දෙකම එකයි. සාපේක්ෂ පාරවේදතාවය කියලා මෙතන කියන්නේ මෙතන Kට කියන්නේ පාර විද්‍යුත් නියතය කියලා. දෙකේම තියෙන එක වටිනාකම් නම් දෙකක් දීලා තියෙනවා. නම් දෙකට සංකේත දෙකකුත් තියෙනවා. මෙහෙම ලියුවොත් එප්සයිලන් R කියන්නේ සාපේක්ෂ පාරවේදතාවය. සාපේක්ෂ පාරවේදතාවයට කියන තවත් නමක් තමයි පාර විද්‍යුත් නියතය. එහෙම හිතන්න පුළුවන්. එහෙම පාර විද්‍යුත් නියතය දාලා මෙතන K දාන්න පුළුවන්. පොඩක් ඔය ධාරිත්‍රක ගැන කතා කරද්දී සාපේක්ෂ පාරවේදතාවයට වඩා පාර විද්‍යුත් නියතය එනවා. මම ආදේශ කරොත් එප්සයිලන් සමානයි K එප්සයිලන් නෝට් නිසා මෙතන එප්සයිලන්ට මේක දැම්මොත් ඕනනම් කෙනෙක්ට මෙහෙම සමීකරණයක් ගන්න පුළුවන්. C සමානයි K එප්සයිලන් නෝට් A බෙදීම D. එතකොට මෙතන K කියන්නේ පාර විද්‍යුත් නියතය. එප්සයිලන් නෝට් කියන්නේ නිදහස් අවකාශයේ පාරවේද්‍යතාවය. ඔය නිදහස් අවකාශයේ පාරවේද්‍යතාවය හොයාගෙන තියෙනවා 8.85 වරක් 10^12ක් කියලා. ඉතින් ඔය 8.85 කියන එක ගණන් හදද්දී අපි ආසන්න වශයෙන් 9 වරක් 10^12 කියලා ගන්නවා. ඒව ගණන් වල දෙනවා. හරි. එප්සයිලන් නෝට් 8.85 වරක් 10^12ක් කියලා තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් තියෙන මේ විදිහට. හරි. ඒකකයේ තියෙන්නේ මීටරයට ෆැරඩ් කියලා. එහෙම එන හැටිද මේක හිතා ගන්න පුළුවන්. මෙතන තියෙන වර්ගඵලයක්. මෙතන තියෙන දිගක් වර්ග මීටර තොර මීටර තියෙන්නේ ධාරිතාවයේ ෆැරඩ්. මීටරයට ෆැරඩ්. මෙයාගේ තව වෙන එකකුත් අපි කතා කරා. නිදහස් අවකාශයේ පාරවේදතාවය 8.85 වැඩි කිරීම 10^12යි මීටරයට ෆැරඩ්. ඔක තමයි බහුලව භාවිතා කරන ඒකකය. ඔය ඒකකය මෙන්න මෙතනින් එන්නේ මෙතනින් එන්නේ. ධාරිතාවයේ ෆැරඩ් මෙතන වර්ග මීටර මෙතන මීටර. ඒතර මීටරයට ෆැරඩ් කියලා ලියන්න පුළුවන්. හරි. ගණන් හදද්දී 9 වරක් 10^12 කියලා බොහෝ විට දෙයි. නමුත් ඇත්ත අගේ 8.85 වරක් 10^12. ඒ සමාන්තර තහඩු ධාරිත්‍රකයක මෙන්න මේ ප්‍රතිඵල දෙක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. තහඩු අතර ක්ෂේත්‍ර තීව්‍රතාවයත් තහඩුවේ ධාරිතාවයත්. ඉතින් මේක නම් අලුත් සමීකරණ නෙමෙයි.
එප්සයිලන්ට k එප්සයිලන් නෝට් කියන අපි දන්න වැඩේ ආදේශ කරලා තියෙනවා. ඊටු ටිකත් හදාගන්න. හරි. හරිනේ. එතකොට කියා දෙන්න ඕනේ මොකද මේ පොදු වර්ගඵලය කියලා දෙයක් මම කිව්වේ කියලා. පොදු වර්ගඵලය. දැන් හිතන්න ආරෝපිත දාරිත්‍රකයක තහඩු කිසියම් ලං වෙලා තියෙන අවස්ථාවක්. හිතන්න මෙහෙම තහඩු දෙක තියෙනවා. මේ තහඩු දෙකේ ආරෝපණ ටික මෙහෙම තියෙනවනේ. නිකමට හිතන්න දැන් මේ තහඩු දෙක මෙහෙම කියලා ගන්න හරි. දැන් සමාන්තර තහඩු දාරිත්‍රකයේ දාරිත්‍රක තහඩු දෙක මෙහෙම තියෙනවා. හරි. ඔහොම තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ තහඩු මේ පාරතරේ පැහැදිලි පේනවනේ. මේ තහඩුවක් මම එකක් උස්සනවා කියලා හිතන්නකෝ. ඔහොම. එකක් උස්සනවා කියලා. අන්න එහෙම එකක් ඉස්සුවොත් හරි. හිතන්න මෙන්න මේ වගේ එක තහඩුවක් උස්සනවා කියලා. ඔහොම ඉස්සුවොත් මේ ආරෝපණ කලින් තිබ්බ විදියට ඔහොමම තියෙන්නේ නැහැ. මොකද ධන ඍණ ආරෝපණ පුළුවන් තරම් ලං වෙන්න හදන්නේ මේ. මෙන්න මේ උඩ හරියේ ඉන්න ධන ආරෝපණ සෙට් එකට ඍණ ආරෝපණ ටික දුර වැඩිනේ. ඒක නිසා මෙන්න මේ ධන ආරෝපණ ටිකත් මෙහෙට ඇවිල්ලා මෙන්න මේ හරියේ ධන ආරෝපණ නැති තත්වයක් පවතිනවා. ඔය වගේම මේ ඍණ ආරෝපණත් පුළුවන් තරම් ධන ආරෝපණ ළඟට යන්න හදන හින්දා මෙන්න මේ හරියේ ඍණ ආරෝපණ නැති වෙනවා. එතකොට සත්‍ය වශයෙන්ම ආරෝපණ ගොඩ ගැහෙන්නේ මෙන්න මේ කියන වර්ගඵල ප්‍රදේශය විතරයි. ඉතින් මේ වර්ගඵලය තමයි පොදු වර්ගඵලය. ඒ පොදු වර්ගඵලය කියන කතාව වෙන හැටි තේරුම් ගන්න. ආරෝපණ ගොඩ ගැහෙන්නේ තහඩු දෙකක් ගත්තට පස්සේ ඒ තහඩු දෙකේ පොදුවේ තිබෙන වර්ගඵල කොටස. මොකද මේ හරිය ආරෝපණ ඉඳලා තේරුමක් නැහැ. මේ හරිය ආරෝපණ පුළුවන් තරම් ආකර්ෂණයෙන් එන්න මෙයාට පුළුවන් තරම් ලං වෙනවා. එතන මෙන්න මේ තහඩු කෑල්ල මේ තහඩු කෑල්ල තිබ්බට මේ තහඩු කෑල්ල තිබ්බට එතන ආරෝපණ ගොඩ ගහලා නැහැ, ආරෝපණ රඳවගෙන නැහැ. දාරිත්‍රකයක වැදගත්කම තියෙන ආරෝපණ රඳව ගන්න එක. ආරෝපණ රඳවගන්නේ මෙන්න මේ දෙන්නටම පොදුවේ තිබෙන වර්ගඵල කොටස විතරයි. ඒ නිසා මෙතන ඒට අපි කියන්නේ පොදු වර්ගඵලය. දැන් මෙහෙම තිබ්බොතින් මෙන්න මේ සමස්ත ප්‍රදේශයෙන් පොදු වර්ගඵලය තමයි. පොදු වර්ගඵලය. පොදු වර්ගඵලය හරි තහඩු දෙකටම පොදුවේ තිබෙන වර්ගඵලය තමයි ගන්න ඕනේ. දැන් හිතන්නකෝ මේ තහඩුව නිකන් මේක හිතන්න ඝන මීටර 5යි කියලා. එතන මෙහෙම ගන්නට තිබ්බොත් වර්ගඵලය ඝන මීටර 5ක් ගන්නවා. තහඩුව මෙහෙම ගියොත් තහඩුවේ වර්ගඵලය 5ෙම තියෙනවා. හැබැයි පොදු වර්ගඵලය 3ක් වගේ වෙනවා. පොදුවේ තියෙන දෙන්නට නම් තේරෙනවා. දෙන්නම ගත්තොත් මෙහෙම පොදුවේ තිබෙන වර්ගඵලය තමයි පොදු වර්ගඵලය කියලා කියන්නේ. දාරිත්‍රකයක වැදගත් වෙන්නේ තහඩුවක වර්ගඵලය නෙමෙයි තහඩුවල පොදු වර්ගඵලය. පොඩ මෙන්න මේ රූපෙත් දාගන්න. හරි. මේ සමීකරණයෙන් පැහැදිලි දාරිත්‍රකයක ධාරිතාවේ තීරණය කරන සාධක ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. එකක් තමයි හිස් අවකාශයේ පිරිච්ච මාධ්‍ය. මෙන්න මේ හිස් අවකාශයේ පිරෙන මාධ්‍යයේ පාරවේද්‍යතාවයේ වැඩි වෙන්න ධාරිතාවය වැඩි වෙනවා. හිතන දාරිත්‍රක දෙකක් හදලා තියෙනවා ඇතුලේ අවකාශයේ තියෙන වාතයෙන් කියලා හිතන්නකෝ. හිතන තව දාරිත්‍රකයක් තියෙනවා ජ්‍යාමිතික වෙනුම් සමානයි මේ ඇතුළ පුරවලා තියෙන පැරෆින් ඉටි වලින්. වාතයට වඩා පැරෆින් ඉටි වල පාරවේද්‍යතාවය වැඩි. ඒක නිසා මේක පැරෆින් ඉටි වලින් පුරවලා තිබුණොත් එතන ධාරිතාවේ වාතයේ පිරිවට වඩා වැඩි වෙනවා. වාතයේ තමයි පාරවේද්‍යතාවය අඩුම කෙනානේ. පාර විද්‍යුත් ද්‍රව්‍යයන්ගෙන් වාතයේ තමයි පාරවේද්‍යතාවය අඩුම. අනිත් හැමෝගෙම ඊට වඩා වැඩි. ඉතින් වාතයේ හදලා තියෙන දාරිත්‍රකයක ඇතුලේ අවකාශයට මොනවා හරි වෙනත් ද්‍රව්‍යයක් පිරෙවොත් අනිවාර්යයෙන්ම ධාරිතාවේ වැඩි වෙනවා. පාරවේද්‍යතාවය වැඩි වෙනකොට ධාරිතාවය වැඩි වෙනවා. ඒ වගේම වර්ගඵලයේ වැඩි වෙනකොට පොදු වර්ගඵලයේ වැඩි වෙන තරමට දාරිත්‍රකයේ ධාරිතාවය වැඩි. ඉතින් ඒ හින්දා තහඩු වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තරම් මේ තහඩු මෙහෙමම තියන්න ඕනේ. මොකද මෙහෙම කරොත් එහෙම පොදු වර්ගඵලයේ අඩු වෙලා ධාරිතාවය අඩු වෙන්න පුළුවන්. තහඩු පුළුවන් තරම් හරියටම සමාන්තරව මේ කෙලවරවල් එකෙල්ලේ තියන්න ඕනේ.
ඒ වගේ D අඩු වෙනකොට පරතරය අඩු වෙන්න මේ පරතරය අඩු වෙන්න ධාරිතාවයේ වැඩි වෙනවා. නිකන් අදහස ගන්න නිකන් ලං වෙනකොට බල්ලේ වැඩි වෙලා හරි මොකක් හරි දෙයක් වෙනවා වගේ හිතන්න පුළුවන්. කොහොම හරි ධාරිත්‍රකයක ධාරිතාවයේ තීරණය කරන සාධක තුනක් තියෙනවා. පාර වේගතාවය වැඩි වෙනකොට වැඩි වෙනවා. පහඩුවල පොදු වර්ගඵලයේ වැඩි වෙනකොට ධාරිතාවය වැඩි වෙනවා. පරතරයේ අඩු වෙනකොට ධාරිතාවය වැඩි වෙනවා. ලියන්න ඒකත්. මේ අනුව ධාරිත්‍රකයක ධාරිතාවය සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය සාධක තුනක් මත රඳා පවතී. එක තහඩු අතර අවකාශය පුරවා ඇති මාධ්‍යයේ එප්සයිලන් වැඩි වන විට ධාරිතාවය වැඩි වේ. තහඩු අතර අවකාශය පුරවා ඇති මාධ්‍යයේ එප්සයිලන් වැඩි වන විට ධාරිතාවය වැඩි වේ. පොදු වර්ගඵලයේ වැඩි වන විට ධාරිතාවය වැඩි වේ. තහඩු අතර පරතරය අඩු වන විට ධාරිතාවය වැඩි වේ. තහඩු අතර පරතරය අඩු වන විට ධාරිතාවය වැඩි වේ. හරි. එතනින් සමාන්තර තහඩු ධාරිත්‍රකයේ තීර ටික ඉවරයි. අතරම ධාරිත්‍රකම තීර ටික ඉවරයි. හැබැයි ගණන් හදද්දී වැදගත් වෙන තව පොඩි කරුණු දෙකක් තියෙනවා. හිතන්න මේ වගේ දෙයක්. හිතන්න ඔයගොල්ලෝ ධාරිත්‍රකයක් බැටරියක් මගින් ආරෝපණය කරලා බැටරියෙන් ගලවලා තියෙන කියලා හිතන්නකෝ. ওই බැටරියෙන් ගලවලා තියෙන එක ලස්සනට ගණන් වල තියෙනවා බැටරියෙන් ඒකලිත කරා කියලා. හිතන්න ආරෝපණය කළා තියෙන්නේ හරි. නිකමට හිතන්න මෙන්න මේ තහඩුවට කූලොන් ධන 3ක් දීලා තියෙනවා. ඒතර මේ තහඩුව ඉබේටම කූලොන් ඍණ 3ක් වෙනවානේ. දැන් බැටරි සම්බන්ධයක් නැහැ. නිකමට හිතන්න මෙන්න මේ තහඩු අතර පරතරය වැඩි කරා කියලා. බැටරියක් සම්බන්ධ කරන්නේ නැතුව නිකම් මේ තහඩු අතර පරතරය වැඩි කරා. දැන් බලන්න මේ තහඩු අතර පරතරය වැඩි කරා කියලා මේ ආරෝපණ ප්‍රමාණය වෙනස් වෙන්න විදිහක් නැහැනේ. ධාරිත්‍රකයක ආරෝපණ වෙනස් වෙන්නේ එක තහඩුවකින් අනෙක් තහඩුවට ආරෝපණ ගලාගෙන ගියොත්. ධාරිත්‍රකවල ආරෝපණ යන්නේ එහෙමනේ. ධාරිත්‍රකයේ ක්‍රියාව විස්තර කරලා තියෙනවා. ධාරිත්‍රකයක් ආරෝපණය වෙන්නේ එක තහඩුවක තිබෙන ආරෝපණ ගලවලා අනෙක් තහඩුවට දෙනකොට. ඒතර තහඩු දෙක අතර විද්‍යුත් වශයෙන් සම්බන්ධයක් තිබ්බොත් තමයි ආරෝපණ වෙනස් වෙන්නේ. මේ ධාරිත්‍රකයේ තහඩු අතර කිසිදු විද්‍යුත් සම්බන්ධයක් නැහැ. ඉතින් විද්‍යුත් සම්බන්ධයක් නැත්නම් මේ තහඩු අතර පරතරය වෙනස් කරා කියලා මේ ගබඩා වෙලා තියෙන ආරෝපණ ප්‍රමාණය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණේ ඉතා වැදගත්. තර්කානුකූලව හිතන්න. ආරෝපිත ධාරිත්‍රකයක් බැටරියෙන් ඒකලිත කරා. ඒතර තහඩු දෙක අතර කිසිදු ආකාරයක විද්‍යුත් සම්බන්ධයක් නැහැ. කොහොමත් මේ අස්සෙන් ආරෝපණ යන්න බෑනේ. මොකද පාර විද්‍යුත් ද්‍රව්‍ය පුරවන්න තියෙන්නේ. ආරෝපණ යන්න ඕනේ පිටපාරේ. ඉතින් පිටපාරක් හදලා නැහැ කියන්නේ මොන වෙනස්කම කරත්. මේක අස්සට පරිවාරක ද්‍රව්‍යයක් දානවා වෙන්න පුළුවන්. තහඩුවේ පොදු වර්ගඵල වෙනස් කරනවා වෙන්න පුළුවන්. මෙහෙම තියෙන තහඩු මෙහෙම ඈඩ් කරනවා වෙන්න පුළුවන්. නැත්නම් තහඩු අතර පරතරය වෙනස් කරනවා වෙන්න පුළුවන්. ඔය මොන මගුල කරත්, ඔය මොන දේ කරත් මගුල කියන වචනේ අයින් කරන්න. ඔය මොන දේ කරත් මේ ධාරිත්‍රකයේ ආරෝපණ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි වෙනස් වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. Q සමානයි CV නේ. C කියන්නේ මොකද්ද දැන්? K epsilon naught A බෙදීම D. ආරෝපිත ධාරිත්‍රකයක් බැටරියෙන් ඒකලිත කළා නම් තියෙන්නේ මෙයාගේ ආරෝපණය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පරතර වෙනස් කරද්දි මේ වසර මොනවා හරි දාද්දි වර්ගඵල වෙනස් කරද්දි එතන මේ ධාරිතාව වෙනස් වෙන්න පුළුවන් නේද? මේකට අනුව. ඉතින් ආරෝපණ ප්‍රමාණය නියතව තියාගෙන ධාරිතාවය වෙනස් වෙද්දී
මෙන්න මෙතන තියෙන විභවාන්තරෙත් වෙනස් වෙනවා. දාරිද්‍රකයේ විභවාන්තරේ වෙනස් වෙනවා. ඔන්න ඒ කාර්යය හොඳට මතක තියාගන්න. මතක තියාගෙන තර්කානුකූලව තේරුම් ගන්න පුළුවන්. ආරෝපිත දාරිද්‍රකයක් බැටරියෙන් ඒකලිත කර තිබේ නම් දාරිද්‍රකයට කුමන වෙනසක් කරත් ඒවායේ ඇති ආරෝපණ ප්‍රමාණ වෙනස් නොවේ. නමුත් වෙනස්කම් හින්දා ධාරිතා වෙනස් වෙන හින්දා විභව වෙනස් වෙන්න පුළුවන්. ලියන්න තරුවක් දාලා ඒක රතු පාට පෑනකින් අවශ්‍ය නම් කෙනෙක්ට මේ රූපය ඇඳ ගන්නත් පුළුවන්. ඕන නම් ඇඳ ගන්න. අවශ්‍ය නම් ඇඳ ගන්න හරි. දැන් ආරෝපිත දාරිද්‍රකයක් බැටරියෙන් ඒකලිත කර තිබේ නම් බැටරිය නිකන් කතාවට දෙමේ විද්‍යුත් ගහමක බල ප්‍රභවයේ හරිම එක. තේරුම් ගන්න බැටරිය කියලා ලියමු අපි. ආරෝපිත දාරිද්‍රකයක් බැටරියෙන් ඒකලිත කර තිබේ නම් බැටරියෙන් ඒකලිත කර තිබේ නම් දාරිද්‍රකයට කුමන වෙනස්කමක් කරත් දාරිද්‍රකයට කුමන වෙනස්කමක් කරත් එහි ආරෝපණය වෙනස් නොවේ. නමුත් එම වෙනස්කම් හේතුවෙන් ධාරිතාවය වෙනස් වන නිසා නිසා Q සමානයි CV ට අනුව මෙහෙමම ලියන්න හරි. Q ට කොටුවරහන දාන්න Q නියතයි කියන්න. වෙනස් වෙන්නේ නැහැ කියන්න. Q සමානයි CV ට Q කොටුවරහන දාලා ට අනුව දාරිද්‍රකයේ විභවය වෙනස් වේ. දාරිද්‍රකයේ විභවය වෙනස් වේ. දාරිද්‍රකයේ විභවය වෙනස් වේ. හරි. දැන් වගේම හිතන්න හරි ඊතර පැහැදිලිනේ. ආරෝපිත දාරිද්‍රකයක් බැටරිය ගැලෙව්වයි කියලා මෙන්න මෙතන ආරෝපණ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි විභවාන්තර වෙනස් වෙනවා. කලින් මෙයා හරහා විභවාන්තරේ V නම් දැන් මෙයා හරහා විභවාන්තරේ V ඩෑෂ් වෙන්න පුළුවන්. ඔක අනිත් පැත්ත හිතන්නකෝ. හිතන්න දාරිද්‍රකයක් ආරෝපණය කරලා දිගටම බැටරිය සෙට් කරලා තියෙනවා. ඔහොම කියන්න. හිතන්න බැටරියේ විද්‍යුත් ගහමක බලය වෝල්ට් 5ක් කියලා හිතන්නකෝ. දැන් දාරිද්‍රකයක් නම් සම්බන්ධ කරලා තියෙන ධාරාවක් කියන්නේ නැහැ. ධාරාවක් කියන්නේ නැති වුනහම විද්‍යුත් ගහමක බලයේ බැටරිය හරහා විභවාන්තරෙම වෙනවා. ධාරා විද්‍යුතේ තියරි. ධාරාවක් නොවන විට බැටරිය හරහා විභවාන්තරේ විද්‍යුත් ගහමක බලයෙන් වෙනවා. ඒ කියන්නේ හිතන්න මේ වෙලාවේ ආරෝපණ තියෙනවා ධන 3යි ඍණ 3යි කියලා හිතන්නකෝ. එතන බැටරිය හරහා විභවාන්තරේ වෝල්ට් 5යි. එතන මේ දාරිද්‍රකයේ තහඩු හරහා විභවාන්තරයත් වෝල්ට් 5යිනේ. බැටරියට සම්බන්ධයිනේ. දැන් හිතන්න බැටරි සම්බන්ධයේ තියාගෙන දාරිද්‍රකයේ තහඩු ඈඩ් කරා කියලා. බැටරි සම්බන්ධයේ තියාගෙනම දාරිද්‍රකයේ තහඩු ඈඩ් කරනවා. දැන් දාරිද්‍රකයේ තහඩු ඈඩ් කරා කියලා විද්‍යුත් ගහමක බලය වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. මේක වෝල්ට් 5ම තමයි. ඉතින් මේ හරහා ක්‍රියා කරන විද්‍යුත් ගහමක බලය තමයි මේ දාරිද්‍රකයේ තහඩු අතර විභවාන්තරයේ ලෙස පෙනී සිටින්නේ. ඒතර දැනුත් විභවාන්තරයේ වෝල්ට් 5යි. දාරිද්‍රකයේ තහඩු බැටරියට සම්බන්ධ නම් තහඩු හරහා විභවාන්තරය කියන්නේ විද්‍යුත් ගහමක බලය. දැන් අපට පැහැදිලි දාරිද්‍රකය දිගටම බැටරියට සම්බන්ධයි. ඒ කියන්නේ බැටරියේ විද්‍යුත් ගහමක බලය දිගටම දාරිද්‍රකය හරහා ක්‍රියාත්මක වෙනවා. දිගටම ක්‍රියාත්මක වෙනවා. ඔන්න දැනගන්න ඕනි තියරිය. බැටරියකින් ගලවලා නම් තියෙන්නේ මොන වෙනස්කම කරත් ආරෝපණය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දිගටම බැටරිය සම්බන්ධයි නම් දාරිද්‍රකයේ තහඩු අතර විභව අන්තරය වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. අපි දැන් Q සමානයි CV ගෙන් තර්ක කරොත් දැන් විභව අන්තරය නියත වෙන්නේ. හැබැයි ධාරිතාවය වෙනස් වෙනවනේ. ධාරිතාවය වෙනස් වෙද්දී ආරෝපණ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. කලින් තියෙන්නේ කූලොම් ධන 3 ඍණ 3 ගානේ නම් දැන් මේගොල්ලන්ගේ ධන 2යි ඍණ 2යි වගේ වෙන්න පුළුවන්. ඊටාම සරල තර්ක හරි. බැටරිය දිගටම සම්බන්ධයි නම් බැටරියේ විභවාන්තරය මෙයාට හම්බ වෙනවා.
තහඩු ඈත් කරා හරි මොන හරි කරා කියලා විද්‍යුත් ගාමක බලය වෙනස් වෙන්නේ නැහැ. එන විභවාන්තරය වෙනස් වෙන්නේ නැහැ. මේ කරුණු ඊටාම හොඳින් එකට දාගන්න ඕනේ. ආයි මම කියන්නම්. බැටරියෙන් ඒකලිත කළා නම් තියෙන්නේ කිසිසේත්ම ආරෝපණ වෙනස් වෙන්නේ නැහැ. බැටරි සම්බන්ධයේ දිගටම තිබෙනවා නම් කිසිසේත්ම විභව අන්තරය වෙනස් වෙන්නේ නැහැ. අපි ලියාගමු මේ කාරණේ. දාරිත්‍රකයක බැටරි සම්බන්ධයේ දිගටම පවතී නම් දාරිත්‍රකයක බැටරි සම්බන්ධයේ දිගටම පවතී නම් තහඩු අතර විභව අන්තරය වෙනස් නොවී පවතී. තහඩු දෙක අතර විභව අන්තරය කුමන සාධකයක් වෙනස් කළත් වෙනස් නොවී පවතී. එහෙම ලියා ගන්නකො. තහඩු දෙක අතර විභව අන්තරය කුමන සාධකයක් වෙනස් කළත් වෙනස් නොවී පවතී. නමුත් එම වෙනස් කිරීම නිසා ධාරිතාවය වෙනස් වන විට මෙව ලියන්න Q සමානයි CV V කොටු වරහන් දාන්න. Q සමානයි CV ට අනුව ආරෝපණ ප්‍රමාණ වෙනස් වේ. හරි. ඔච්චරයි තිරතින හරි. මම ටක් ගාලා මතක් කරන් ආපහු කරපු ටික. සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය එප්සයිලන් A බෙදීම D. ගණන හදන්න ඕනේ මෙච්චරයි. ඒ වගේම බැටරිය ගලවලා නම් ආරෝපණ ප්‍රමාණය නියතයි. C වෙනස් වේ V වෙනස් වෙනවා. බැටරිය දිගටම තියෙනවා නම් බැටරිය ධාරිත්‍රකයට සම්බන්ධ නම් V නියතයි. හැබැයි ධාරිතාවය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ආරෝපණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ගණන් හදන්න අපට වැදගත් වෙන්නේ ඔන්න ඔය කියන කරුණු ටික. අපි ඊළඟ ටියුට් එකේ ගණන් සාකච්ඡා කරමු. හරි. අපි ඊළඟ ටියුට් වල තියෙන ගණන් ටික හදමු. මේකේ පළවෙනි ගාන දීලා තියෙනවා තුනී ඇලුමිනියම් තහඩු දෙකක් අතර 0.07ක ඝනකමක් ඇති පාර විද්‍යුත් නියතය 6ක් වන කඩදාසියක් අන්තර්ගත වේ. තහඩු දෙක අතර පරිවාරක ද්‍රව්‍යයක් දාන්න එපා පාර විද්‍යුත් ද්‍රව්‍යයක්. ඔය විදිහට දාලා තියෙන්නේ යම් ඝනකමක් තියෙන කඩදාසියක්ලු. එතන මේ කඩදාසියේ ඝනකම තමයි තහඩු දෙක අතර පරතරය වෙන්නේ. හරි? කඩදාසියේ පාර විද්‍යුත් නියතය තමයි ධාරිත්‍රකයේ සහවන පාර විද්‍යුත් නියතය වෙන්නේ. අපෙන් අහලා තියෙන්නේ මේක සිලින්ඩරාකාර උතල මයික්‍රෝෆැරඩ් 5ක ධාරිත්‍රකයක් හදලා තියෙනවා අවශ්‍ය වෙන කඩදාසි වර්ගඵලය. ඒ අවශ්‍ය වෙන කඩදාසිය දැන් හිතෙම අවා ගන්න හරි. ධාරිත්‍රකයේ තියෙනවා මෙහෙම මම අදින්නම්. මේ ධාරිත්‍රකයේ අතරමැද්දේ දාන්නේ කඩදාසියක්. මේ මං ගහනකමට ඇන්දේ. එතන මේ කඩදාසි වර්ගඵලය කියන්නේ තහඩුවක වර්ගඵලය. කඩදාසි වර්ගඵලය කියන්නේ ධාරිත්‍රක තහඩු අතර තිබෙන වර්ගඵලයනේ. ඒ කියන්නේ තහඩුවක පොදු වර්ගඵලය තමයි හොයන්න තියෙන්නේ. ඊට අපිට පුළුවන් කෙලිම සූත්‍රයට දාන්න. මේ ගානේ පාර විද්‍යුත් නියතයක් ගැන කියලා තියෙන නිසා 33 වෙනි ගාන C සමානයි K එප්සයිලන් නෝට් A බෙදීම D. ඒතර A හොයන්න තියෙන්නේ ඒ කියන්නේ CD බෙදීම K එප්සයිලන් නෝට්. ධාරිතාවයේ මයික්‍රෝෆැරඩ් 5යිලු. හරිනේ. 5 වැඩි කිරීම 10^6යි. තහඩු දෙක අතර පරතරය ඒක තමයි කඩදාසියේ ඝනකම මිලිමීටර 0.07යි. ඒ කියන්නේ 7 වැඩි කිරීම 10^5යි. 7 වැඩි කිරීම 10^5යි මීටර වලින්. K පාර විද්‍යුත් නියතය 6යි. එප්සයිලන් නෝට් දීලා තියෙන 9 වරක් 10^12 කියලා. ඇත්තමගේ 8.5 වරක් 10^12 ආසන්න කළ 9 වරක් 10^12 කියලා අරගෙන තියෙනවා. ඉතින් මේක සුළු කරාම
350 බෙදීම 54ක් කියලා එකක් එන්නේ. ඒක සුළු කළ උත්තරේ මම කියන්නම්. වර්ග මීටර 6.48ක් වෙනවා. වර්ග මීටර 6.48යි. සුළු කරා හරි නේද? ධාරිතය 5 වරක් 10 6යි, පරතර විතර 10 11යි. හරිනේ. 350 බෙදීම 54 6.48යි වර්ග මීටර වෙනවා. 6.48යි වර්ග මීටර. හරි. 34 .1 මයික්‍රෝෆැරඩ් සමාන්තර තහඩු ධාරිත්‍රකයක් වෝල්ට් 100කට ආරෝපණය කරලා තියෙනවා. මුලින්ම අහලා තිනවා ආරෝපණ ප්‍රමාණය කීයද කියලා. ඉතින් ඕන ධාරිත්‍රකයක ධාරිතාවය ආරෝපණයේ විභවාන්තර අතර සම්බන්ධය Q සමානයි CV. ධාරිතාවයේ මයික්‍රෝෆැරඩ් 0.1යි තර 0.1 වරක් 10 වෝල්ට් 100කට ආරෝපණය කරේ. සුළු කරාම ආරෝපණය වෙනවා මයික්‍රෝකූලෝම් 10ක් කියලා. ඔන්න පළවෙනි උත්තරේ මයික්‍රෝකූලෝම් 10යි. මේ පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක. දෙවෙනි එකේ තියෙනවා දැන් ධාරිත්‍රකය ඒකලිත කර. ඒකලිත කරා කියන්නේ බැටරියෙන් ගලවනවා. ඒ කියන්නේ ආරෝපණය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. කලින් කරපු තියරි. බැටරියෙන් ගැලවුවා කියලා වෙනස් වෙන්නේ නැහැ ආරෝපණ ප්‍රමාණය. විභව වෙනස් වෙයි. විභවාන්තර වෙනස් වෙයි. වෙනස් කළා ධාරිතාවයේ 0.08ක් වන පරිදි ධාරිතාව අඩු කරාලු. ධාරිත්‍රකයේ තහඩු අතර විභවාන්තරයේ කොච්චර දානවා ශක්තිය කොච්චර දානවා. එතකොට අපිට Q සමානයි CV දාන්න තියෙන්නේ. ඒතර මේ අවස්ථාවේදී ධාරිත්‍රක ඒකලිත කළා. එහෙනම් ආරම්භයේ තියෙන ආරෝපණය තමයි හැමතිස්සෙම තියෙන්නේ. 10 වරක් 10 6. නව ධාරිතාවයේ 0.08යි. වරක් 10 6 V. ඔක සුළු කරාම එන්නේ V කියන්නේ 10 බෙදීම් 0.08ක්. විභවාන්තරයේ වෝල්ට් 125ක් කියලා. විභවාන්තරයේ වෝල්ට් 125ක් වෙනවා. C වලහනවා ශක්තිය. ශක්තිය කියන්නේ භාගයයි CV වර්ගය. භාගයයි ධාරිතාවයේ මයික්‍රෝෆැරඩ් 0.08යි. 0.08 වරක් 10 6. විභවාන්තරයේ වර්ගය 125 වර්ගය. එතකොට ශක්තිය එනවා 6.25 වරක් 10 4යි ජූල්. 6.25 වරක් 10 4යි ජූල් කියලා නව ශක්ති ප්‍රමාණය. ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවේ ඒකට ආයි ශක්තිය ලැබෙනවා. 35 වෙනි ගානේ තියෙනවා වාතය අඩංගු සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවයේ නැනෝෆැරඩ් 100යි. ධාරිතාවයේ නැනෝෆැරඩ් 100යිලු. එක් තහඩුවේ අඩංගු ආරෝපණ ප්‍රමාණයේ විශාලත්ව මයික්‍රෝකූලෝම් 1 බැගින් වේ. මුලින් අහලා තිනවා විභවාන්තරය. Q සමානයි CV. ආරෝපණ මයික්‍රෝකූලෝම් 1යි. 10 6යි. නැනෝෆැරඩ් 100යි නේ. ධාරිතාවය නැනෝෆැරඩ් 100යි. නැනෝ කියන්නේ 10 9. ඔක සුළු කරාම උත්තරයක් ඒවි වෝල්ට් 10ක් කියලා. විභවාන්තරයේ වෝල්ට් 10යි. විභවාන්තරයේ වෝල්ට් 10යි. ඊළඟට කියනවා ආරෝපණ ප්‍රමාණය නියතව තබාගෙන තහඩු අතර පරතරය දෙගුණ කළ විට නව විභවාන්තරය කොච්චරක්ද? දැන් අපි සමීකරණේ තර්ක කරමුකෝ. Q සමානයි CV. ධාරිතාවය කියන්නේ K එප්සයිලන් නෝට් A බෙදීම D. වරක් V නේ. මේ ගානේ ධාරිත්‍රකයේ ආරෝපණ ප්‍රමාණ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ පරතරය දෙගුණයක් කරා කියන්නේ අනිවාර්යයෙන්ම වෙනස් නොවී තියෙන විභවාන්තරයක් දෙගුණ කරන්න ඕනේ. ඒතරින් කුණිත දෙගුණ වීම කෙනෙක් කැපිලා ගිහිල්ලා ආරෝපණ නියත වෙන්නේ. හරි. ආරෝපණ නියත නම් පරතරය දෙගුණයක් කරොත් විභවාන්තරය දෙගුණයක් වෙන්න ඕනේ. පරතරය තුන්ගුණයක් කරොත් විභවාන්තරය තුන්ගුණයක් වෙන්න ඕනේ. පරතරය හතරෙන් එකක් කරොත් විභවාන්තරයත් හතරෙන් එකක් වෙන්න ඕනේ. හරි. වර්ගඵලය ගත්තොත් මොකද වෙන්නේ? වර්ගඵලය දෙගුණුනොත් දෙගුණයත් එක්ක කැපෙන මෙයා භාගයක් වෙන්න ඕනේ. වර්ගඵලය තුන්ගුණයක් කරොත් විභවාන්තරය තුනෙන් එකක් වෙන්න ඕනේ.
වර්ගඵලය 4න් එකක් කරොත් විභවාන්තරය 4 ගුණයක් වෙන්න ඕනේ. ඉතින් ඔය තර්කයෙන් අපට කෙලිම කියන්න පුළුවන් නව විභවාන්තරය මම V2 කියලා ගත්තොත් මුල කෙනා වගේ දෙගුණයක් වෙන්න ඕනි. ඒ කියන්නේ වෝල්ට් 20යි. අවසන හේතුව ලියා ගන්න මේ සමීකරණ ලියලා D දෙගුණ කරන විට විභවාන්තරයේද දෙගුණ වේ. මොකද ආරෝපණය නියත වෙන්න ඕනේ. ඒතර වෙනස් වීම කැපිලා යන්න ඕනේ. මුල් විභවාන්තරය 10ක් නම් අලුත් විභවාන්තරය වෙන්නේ වෝල්ට් 20ක්. තුන්වෙනි එක අහලා තිනවා තහඩු අතර පරතරය දෙගුණ කිරීමට කළ යුතු කාර්ය ප්‍රමාණය කොච්චරද කියලා. ඊට අපි අහලා තිනවා කාර්ය ප්‍රමාණය කොච්චරද කරන්න ඕනේ. දැන් කරන්න ඕනේ කාර්ය ප්‍රමාණය කියන එක ලබා ගන්න තියෙන්නේ ශක්තියේ සිද්ධ වෙච්ච වෙනසෙන්නේ නේ. ඒ කියන්නේ පසු ශක්තියෙන් පෙර ශක්තිය අඩු කරන්නනේ. පටල ගන්න එපා. ශක්ති වෙනස තමයි කාර්ය ප්‍රමාණය. ඒතර පසු ශක්තියෙන් පෙර ශක්තිය. හානි වූ ශක්තිය කිව්වොත් E1 ඍණ E2. අපට පුළුවන් ශක්තිය සඳහා ඕන සමීකරණයක් පාවිච්චි කරන්න. ඕනම් භාගයේ CV වර්ගය පාවිච්චි කරන්න පුළුවන්. භාගයේ VQ පාවිච්චි කරන්න පුළුවන්. Q වර්ග වෙදීම 2C. වඩා හොඳයි භාගයේ VQ පාවිච්චි කරන එක. භාගයේ VQ. මොකද මේ ගානේ ආරෝපණ වෙනස් වෙන්නේ නැහැනේ. විභවාන්තර විතරනේ වෙනස් වෙන්නේ. එහෙනම් E2 කියන්නේ භාගයයි V2Q. හරි. භාගයයි V2Q මොන ලියන්න? භාගයයි V2Q අඩු කිරීම භාගයයි V1Q. ඒ කියන්නේ Q බෙදීම දෙවරක් V2 ඍණ V1. මුල් ආරෝපණය මයික්‍රෝකූලෝම් 1යි 10 ඍණ 6යි දෙකෙන් බෙදෙනවා. විභවාන්තරය 20 ඍණ 10. ඕකෙන් එයි මයික්‍රෝජූල් 5ක කාර්ය ප්‍රමාණයක්. 5 වරක් 10 ඍණ 6 මයික්‍රෝජූල් 5ක කාර්යයක් තමයි කරන්න තියෙන්නේ. ඒතර අපිට මේ ගාන හදන්න පුළුවන්. හරි. 36. කිසිම පාර විද්‍යුත් ද්‍රව්‍යයක් නොමැති ධාරිත්‍රකයක තහඩු අතරට පාරවේත්තාවේ එප්සයිලන් වන ද්‍රව්‍යයක් ඇතුල් කරන ලදී. ඒ කියන්නේ වාතයේ තිබ්බ කෙනෙක්ගේ අස්සර පරිවාරකයක් දාලා අනිවාර්යයෙන්ම K වැඩි වෙනවා. මොකද වාතයේ සඳහා K තියෙන එකක් අනිත් හැමෝගෙම K එකට වඩා වැඩි. K වැඩි වෙනවා. හොයන්න තියෙන්නේ ඔය පහත එක් අවස්ථාවලදී ධාරිත්‍රකයේ ආරෝපණයේ විභවාන්තරයේ තහඩු අතර ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ ගබඩා වී ඇති විද්‍යුත් ශක්තිය වෙනස් වෙන්නේ කොයි විදිහටද කියලා. හරි. ඒතර ඒකේ කරුණු තොගයක්ම තියෙන පොඩි ගාන උනාට කතා කරන්න. මුලින්ම සමීකරණ ටික ලියලා ඉන්නකෝ ගාන තර්ක කරන්න අවශ්‍ය කරන හරි. 36. ධාරිතාවයේ සමානයි K එප්සයිලන් නෝට් A බෙදීම D. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සමානයි Q බෙදීම A එප්සයිලන්. ඒ වගේම ක්ෂේත්‍ර තීව්‍රතාවයේ V බෙදීම D වලින් ගන්න පුළුවන්. තවෙන් අහලා තියෙන්නේ Q සමානයි CV කොහොමද ගන්න වෙනවනේ. ඒ වගේම ශක්තියට කැමැති ප්‍රතිඵලයක් පාවිච්චි කරන්න පුළුවන් හරි. ඊට මෙන්න මේ ප්‍රතිඵල ටික ඇසුරෙන් තමයි ඔය කියන තර්කණේ ඉදිරිපත් කරන්න තියෙන්නේ. මුලින්ම දීලා තියෙනවා පළවෙනි අවස්ථාව විදිහට කෝෂය දිගටම සම්බන්ධ කරගෙන ඉන්නවා. මම කෙටි ලියනම් කෝෂය සම්බන්ධ වී ඇත. දෙවෙනි අවස්ථාවේ තියෙන්නේ කෝෂය ආරෝපණය කළ බැටරිය ගලවනවා. හරි. දැන් පැහැදිලිද කෝෂයේ සම්බන්ධ වෙලා තියෙනවා නම් මොකද්ද ලියන ප්‍රකාරණය? කෝෂයේ සම්බන්ධයි නම් විභවාන්තරයේ නියතයිනේ. මම පෙළ ගස්සන්නම් ගන්න පුළුවන් කරුණු ටික. කෝෂයේ දිගටම සම්බන්ධයි නම් විභවාන්තරය වෙනස් වෙන්නේ නැහැ කෙලිම තියරි. ඒ වගේම මේ ගානේ දීලා තියෙනවා වෙනත් පාර විද්‍යුත් ද්‍රව්‍යයක් ඇතුල් කරනවා. එතකොට K වැඩි වෙනවනේ. එතකොට K වැඩි වෙනවා කියලා කියන්නේ අනිත් හැමෝම නියතයි. එප්සයිලන් නෝට් නියතයි, A නියතයි, D නියතයි. K වැඩි වෙනවා කියන්නේ ධාරිතාවය වැඩි වෙනවා. වෙන්න පුළුවන් අනිත් කාර්යය තමයි ධාරිතාවය වැඩි වෙනවා. ඊළඟට Q සමානයි CV අණුව විභවාන්තරයේ නියතයක්.
විභවාන්තරයේ නියතයක්. ධාරිතය වැඩිනවා කියන්නේ ආරෝපණය වැඩි වෙනවා. ආරෝපණෙත් වැඩි වෙනවා. ඊළඟට ෂේත්‍ර තීව්‍රතාවය. දැන් ෂේත්‍ර තීව්‍රතාවය මෙන්න මේ සමීකරණයෙන් හිතන්න ගියොත් පොඩක් අමාරුයි. මොකද මේකේ ආරෝපණෙත් වැඩි වෙනවා එප්සයිලන්ටුත් වැඩි වෙනවා. මෙතන එප්සයිලන් කියන්නේ k එප්සයිලන් නෝට්. මේ දෙකම වැඩි වෙන හින්දා හිතන්න අමාරුයි. පොඩක් මෙයා පැත්තකට දාලා මෙයා ගැන හිතන්නකෝ දෙවෙනියා. කොහොමත් මේ ගානේ තහඩු අතර පරතරය වෙනස් කරන බවක් කියන්නේ නැහැ. d නියතයි. කෝෂයේ දිගටම සම්බන්ධ වෙලා තියෙන හින්දා v නියතයි. v සහ d නියතයි කියන්නේ ෂේත්‍ර තීව්‍රතාවය නියතයි. මේ තහඩු දෙක අතරට මොකක් හරි දෙයක් දැම්ම කියලා ෂේත්‍ර තීව්‍රතාවය මේ අවස්ථාවේ වෙනස් වෙලා නැහැ. ෂේත්‍ර තීව්‍රතාවය නියතයි. හරි. ඒක තර්ක කරන විදිහ තේරුම් ගන්න මෙන්න මේ සමීකරණයෙන් එක හිතන්න බෑ. q වැඩි වෙනවා එප්සයිලන්ුත් වැඩි වෙනවා. මෙන්න මෙයාගෙන් හිතන්න. v වෙනස් වෙන්නේ නැහැ, d වෙනස් වෙන්නේ නැහැ, ෂේත්‍ර තීව්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ. තාමනද අපෙන් අහලා තියෙන්නේ. ආරෝපණයේ විභවාන්තරයේ ෂේත්‍ර තීව්‍රතාවය සහ ගබඩාවිය ඇති විද්‍යුත් ශක්තිය කෙසේ වෙනස් වේද? ඉතින් විද්‍යුත් ශක්තිය හොයන්න පුළුවන් අපිට E සමානයි අපි W සමානයි කියලා ගමු. E ෂේත්‍ර තීව්‍රතාවය තියෙන හින්දා භාගයයි CV වර්ගය 90. විභවාන්තරයේ නියතයි. හැබැයි ධාරිතය වැඩි වෙලා. ඉතින් ධාරිතය වැඩි වෙනවා කියන්නේ ශක්තිය වැඩි වෙනවා. ගබඩාවන ශක්තිය වැඩි වේ. ඔන්න ඔය විදිහට පුළුවන් අපට තර්ක ඉදිරිපත් කරන්න. දැන් දෙවෙනි එකේ තියෙන්නේ කෝෂය දිගටම කෝෂය ගලවලා. පුළුවන් නම් කල්පනා කරලා මේ වගේ පෙළ ගස්සන බලන ඔය ටික. මම කෙටි ලියනම් කෝෂයෙන් ඒකලිත කරා. කෝෂයෙන් ඒකලිත කරලා තියෙනවා. හරි. දැන් ආරෝපණය කළා බැටරිය ගලවන්න තියෙන්නේ. බැටරිය ගලවනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ආරෝපණය නියතයි. ඒවා තියරි. විද්‍යුත් පරිවාරකයක් ඇතුළට දානවා අනිවාර්යයෙන්ම ධාරිතය වැඩි වෙනවා. ඊළඟට විභවාන්තරය ගත්තොත් Q සමානයි CV. ආරෝපණය නියතයි. හැබැයි ධාරිතය වැඩි වෙනවා. ඉතින් ಗುಣ වෙලා නියතව තියෙන ධාරිතය වැඩි වෙද්දි විභවාන්තරය අඩු වෙන්න වෙනවා. ට අනුව විභව අන්තරය අඩු වේ. විභවාන්තරය අඩු වෙනවා. ඊළඟට ෂේත්‍ර තීව්‍රතාවය. ෂේත්‍ර තීව්‍රතාවය මේකෙන් හිතන්නත් පුළුවන් මේකෙන් හිතන්නත් පුළුවන් දැන්. Q නියතව තියාගෙන එප්සයිලන්ට් වැඩි වෙනවා. ඒතර ෂේත්‍ර තීව්‍රතාවය අඩු වෙනවා. හරය වැඩි වෙනකොට අඩු වෙනවනේ. ඕන මේකෙන් හිතන්නත් පුළුවන් E සමාන V බෙදීම D පරතරේ නියතයි විභවාන්තරය අඩු වෙනවා ෂේත්‍ර තීව්‍රතාවෙත් අඩු වෙනවා. ඉතින් මේ අවස්ථා දෙකම E සමානයි V බෙදීම D ගෙන් බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. ඒතර E සමානයි V බෙදීම D 90. අපි කලින් හොයාගත්තනේ විභවාන්තරය අඩු වෙනවා කියලා. විභවාන්තරය අඩු වෙනවා කියන්නේ ෂේත්‍ර තීව්‍රතාවයත් අඩු වෙනවා. ෂේත්‍ර තීව්‍රතාවය අඩු වේ. දැන් මේ ගානේ ශක්තිය ගැන හිතද්දී කලින් අපි ගත්තේ භාගයේ CV වර්ගය. ඕකෙන් හිතන්න බෑ. මොකද මේ සිද්ධ වෙන ක්‍රියාවලියේදී විභව අන්තරය වැඩි වෙනවා, විභව අන්තරය අඩු වෙනවා, ධාරිතය වැඩි වෙනවා. කොහොම සෙට් වේද කියලා හිතා ගන්න බෑ. අපි මේ ගාන තර්ක කරමු W සමානයි භාගයයි VQ ට 90. විතර ගානට අවශ්‍ය කරන විදිහට හිතන්න ඕනේ. මේ ගානේ ආරෝපණය නියතයි. Q නියතයි. විභවාන්තරය අඩු වුණා. ඒ කියන්නේ ශක්තිය අඩු වෙනවා. ශක්තිය අඩු වේ. ගබඩාවන ශක්තිය අඩුයි. හරි. එතන මේ වගේ හොඳ ගුණාත්මක අදහසක් අපිට මේ ගැන තියෙන්න ඕනේ. මොකද විභාග MCQ වලට මෙවැනි විදිහට තරක කිරීමේ හැකියාවක් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. එතන මේක උදාහරණයකදී ඔය වෙන්න පුළුවන් හැමදේම තියෙනවා. හරි. ඒකට තේරුම් ගන්න කෝෂයේ සම්බන්ධ කරගෙන කොට තිබෙන තත්වයි කෝෂයේ ගැලෙවට පස්සේ තිබෙන තත්වයි වෙනස් වෙන හැටි. මේව කටපාඩම් කරන්න එපා. මෙහෙම තර්ක කරන්නයි ඉගෙන ගන්න ඕනේ.
ඒතර ඒක හරි. 37 විභාගෙ MCQ ටිකක් තියෙන්නේ. බලමු අපි. තිස්සතේ තියෙනවා වාතයේදී සීධාරිතාවයකදී ධාරිත්‍රකයක් V විභවයකට ආරෝපණය කර ඇත. මෙය විද්‍යුත් වශයෙන් ඒකලිත කර පාර විද්‍යුත් ද්‍රව්‍යයක් තුල ගිල්වයි. හරි. මම සමීකරණ ලියලම තර්ක කරන්නම්කෝ. Q සමානයි CV සමාන්තර තහඩු ධාරිත්‍රයක් ගත්තොත් K එප්සයිලන් නෝට් A බෙදීම D වරක් V. ඕකනේ තර්ක සමීකරණේ. මේ කියනවා විද්‍යුත් වශයෙන් ඒකලිත කරා. විද්‍යුත් වශයෙන් ඒකලිත කරා කියන්නේ ආරෝපණ ප්‍රමාණය නියතයි. ආරෝපණ ප්‍රමාණය නියතයි. පාර විද්‍යුත් ද්‍රව්‍යයක් තුල ගිලෙනවා. බැනට තහඩු දෙක අතර තිබිලා තියෙන වාතය දැන් ඕකස්සට වෙන මොකක් හරි පාර විද්‍යුත් ද්‍රව්‍යයක් දානවා. ඉතින් පාර විද්‍යුත් ද්‍රව්‍යයක් දානවා කියන්නේ K වැඩි වෙනවා කියන එකනේ. ඒක K වැඩි වෙනවා කියන්නේ අපට පේනවා මෙන්න මේ වරහණයගේ වැඩි වෙනවා. මේ තුන් දෙනා වෙනස් වෙන්නේ නැහැ. මේ වරහණයගේ වැඩි වෙනවා කියන්නේ ධාරිතාවේ වැඩි වෙනවා. ඉතින් ධාරිතාවේ විභවාන්තරයත් එක්ක ගුණිත වෙලා නියත වෙන නම් මේ Q නියතයිනේ. එහෙනම් අනිවාර්යයෙන්ම විභවාන්තරය අඩු වෙන්න ඕනි. එතකොට මේකේ ප්‍රතිඵලයක් විදිහට වෙන්නේ ධාරිතාවේ වැඩි වෙනවා. Q නියතයිනේ. ධාරිතාවේ වැඩි වෙනවා නම් විභවාන්තරය අඩු වෙන්න ඕනේ. C වැඩි වේ V අඩු වේ. පිළිතුරු අංක 3. පිළිතුර 3. අපි ඊළඟ 39 වෙනි ගාන බැලුවොත් ඔකේ දෙනවා වාතයෙන් පුරව ඇති සමාන්තර තහඩු ධාරිත්‍රකයක් V විභවාන්තරයකට ආරෝපණය කර විද්‍යුත් වශයෙන් ඒකලිත කර ටක් ගාලා දැක් ගමන් මේ ගානෙත් Q නියතයි කියලා මතක් වෙන්න ඕනේ. විද්‍යුත් වශයෙන් ඒකලිත කර ඊට පස්සේ තහඩු අතර අවකාශයේ පාර විද්‍යුත් නියතය දෙකක් වූ ද්‍රව්‍යකින් පුරවනවලු. එතකොට විභවාන්තරය මොකද වෙන්නේ? මේකම තමයි තියෙන්නේ. Q සමානයි K එප්සයිලන් නෝට් A බෙදීම D වරක් V. මේකේ Q නියතයි. මුලින් තියෙන්නේ වාතය. එතන පාර විද්‍යුත් නියතය 1යි. දැන් දානවලු 2 වෙන කෙනෙක්. ඒ කියන්නේ Kව අපි දෙගුණයක් කරා කියන එකනේ. K දෙගුණයක් වෙනකොට මේ කට්ටිය නියතයි. නියතයක් වෙන්න මෙතන විභවාන්තරය භාග ගුණයක් වෙන්න ඕනි. ඒ කියන්නේ කලින් විභවාන්තරය 30යි නම් දැන් 15යි. කලින් විභවාන්තරය 20 නම් දැන් 10යි. එහෙනම් කලින් විභවාන්තරය V නම් දැන් විභවාන්තරය V බෙදීම 2යි. V බෙදීම 2යි කියන්නේ පිළිතුර පළවෙනි එක. MCQ වලට මේ විදිහට උත්තර ගන්න ඕනේ නිකන් හැලලිලා හරියන්නේ නැහැ. 40 ධාරිතාවයේ C වූ ධාරිත්‍රකයක් කෝෂයකට සම්බන්ධ කර V විභවයකට ආරෝපණය කර ඇත. කෝෂ සම්බන්ධ ඉවත් කර Q නියතයි. 40 වෙනි ගාන තර කරන්නේත් Q නියතයි කියලා අරගෙන. මම මේ සමීකරණ ලියන්නම්. Q සමානයි K එප්සයිලන් නෝට් A බෙදීම D වරක් V. ආරෝපණය කළ බැටරි ගලවලා Q නියතයි. ඉවත් කර තහඩු අතර පරතරය අර්ධයක් කරාලු. මෙන්න මේ පරතරය භාග ගුණයක් කරලා. ඉතින් හරය භාග ගුණයක් කරනවා කියන්නේ මේ වරහන ඇතුළේ ඉන්න සමස්ත කොටස දෙගුණයක් වෙනවා. නේ? හරය භාග ගුණයක් කරා කියන්නේ සමස්ත ප්‍රකාශන දෙගුණ වෙනවා. ඒ කියන්නේ ධාරිතාවේ දෙගුණ වෙනවා. මේ වරහන් අසින්නේ ධාරිතාවේනේ. D අඩක් කරාම භාග ඕන භාගේ දාලා බලන්නකෝ. කලින් D වෙනකොට දැන් D බෙදීම 2යි. දෙකක් උඩහට යනවා. ඒතර දෙවරක් වෙනවා. ධාරිතාවය දෙගුණ වෙනවා. මෙන්න මේ වරහන සමස්තයක් වශයෙන් දෙගුණ වෙනවා කියන්නේ විභවාන්තරය අර්ධයක් වෙන්න ඕනේ. විභවාන්තරය අඩක් වෙන්න ඕනේ. විභවාන්තරයේ භාග ගුණයක් වෙන්න ඕනේ. හරි. භාගයක් නෙමෙයි භාග ගුණයක්. හිතේ මෙහෙම හිතන්න පුළුවන් නයි ඉතින්. පරතරයේ භාග ගුණයක් වෙනවා නම් කැපිලා යන්න විභවාන්තරයේ භාග ගුණයක් වෙන්න ඕනේ. හරි. පැහැදිලි කොහොම හරි. පරතරයේ භාග ගුණයක් වෙනකොට ධාරිතාවේ මේ වරහන දෙගුණ වෙනවා. වරහන දෙගුණ වෙනවා කියන්නේ විභවාන්තර භාග ගුණයක් වෙනවා. C දෙගුණ වෙනවා
විභවාන්තරයේ භාගයක් වෙනවා 40ට පිළිතුර වෙන්නේ 5. 40ට පිළිතුර 5. හතලිහට උත්තරේ 5. ඊට 41. ඒක දිනවා කෝෂයකට සවිකල දාරිත්‍රකයක තහඩු ඈත් කරන විට. කෝෂයකට සම්බන්ධ කරපු දාරිත්‍රකයක තහඩු ඈත් කරනවා. ඒ කියන්නේ D දෙගුණ වෙනවා වගේ. හරි? තහඩු ඈත් කරන විට මොනවද වෙන්නේ කියලා අහනවා. හරි? එතන 40 එතන මේ ගානේ කෝෂයකට සම්බන්ධයි. කෝෂයකට සවි කරපු. ඒ කියන්නේ V නියතයි. හරි? V නියතයි. මම ලියන සූත්‍රය K epsilon naught A බෙදීම D වරක් V. මේ ගානේ කෝෂයේ දිගටම සම්බන්ධයි. එතන විභවාන්තරේ නියතයි. මෙන්න මෙතන D වැඩි කරනවා. ඉතින් D වැඩි කරනවා කියන්නේ මොකක්ද වෙන්නේ? හරේ වැඩි කරනවා කියන්නේ මේ සමස්ත කොටස අඩු වෙනවා. ඒ කියන්නේ ධාරිතාවයේ අඩු වේ. මෙන්න මේ සමස්ත වරහන අඩු වෙනවා කියන්නේ මෙයා නියත හින්දා ආරෝපණයත් අඩු වේ. ආරෝපණෙත් අඩු වෙනවා. හරි? Q සමානයි C වල හිතන්න ධාරිතාව අඩු වෙනවා නම් විභවාන්තර නියතයි කියන්නේ ආරෝපණෙත් අඩු වෙනවා. අපි ඊළඟට ශක්තිය භාගයයි VQ වලින් හිතන්න බලන්න. V නියතයි Q අඩු වෙනවා කියන්නේ ගබඩා වන ශක්තියත් අඩු වෙනවා. ඔන්න ඔය කියන දේවල් ටික වෙනවා. තව එකක් උත්තර ටිකේ තියෙනවා මොකද්ද කියලා බලමු මේක. බලන්න තියලා තියෙනද? දාරිත්‍රකයේ කාර්ය කරයි. පොඩක් ඒක පැත්තක දාන්නකෝ ඒක. ඒක මොකද්ද? ඒක තර්කන හැටි මම කියා දෙන්න මේවයි. A පැත්තක දාන්නකෝ. B දාරිත්‍රකයේ තැම්පත් වේදී ශක්තිය වැඩි වේ. නෑ. ගබඩා වෙච්ච ශක්තිය අඩු වෙනවා. අනිවාර්යෙන් B වැරදි. ධාරිතාවයේ අඩු වේ. හරි. B වැරදි C හරි. තහඩු අතර විභවාන්තරේ වැඩි වේ. ඒකත් වැරදිනේ විභවාන්තරේ නියතයි. මේකේ විභවාන්තරේ නියතයි. එහෙනම් A අමතක කරොතින් BCD වලින් හරි ගිහිල්ලා තියෙන්නේ C විතරයි. ඒතර C විතරක් හරි උත්තර නෑ. කියන්නේ C හරි B සහ D වැරදි. ඔහොම ගත්තට පස්සේ අනිවාර්යෙන් උත්තරේ 2 කියලා පැහැදිලිනේ. පළවෙනි එක වෙන විදිහක් නෑනේ B සහ D වැරදිනේ. ඒතර එක වැරදි. 3ත් වැරදි. 4ත් වැරදි. 5ත් වැරදි. පොඩ බලන්න මේ ඒවා ගන්තිය ගැන. මොකද්ද වෙන්නේ මේ ක්‍රියාවල හින්දා? තහඩු අතර පරතරේ වැඩි කරන හින්දා ශක්තිය අඩු වෙනවා. නේ ඔයගොල්ලෝ කල්පනා කරන්න අපි මොකක් හරි වැඩක් කරොත් නේද අපේ ශක්තිය අඩු වෙන්නේ. උදේට අපි කාලා බීලා හොඳ ගැම්මෙන් ඉන්නවා. දවල් වෙද්දී අපට මහන්සි කියන අපිට ශක්තිය අඩුයි. මොකද අපි වැඩ කරන හින්දා. කිසියම් වස්තුවක ශක්තිය අඩු වෙන්නේ ඒ වස්තුව මගින් කාර්ය කරනකොට. මේ දාරිත්‍රකයේ ශක්තිය අඩු වුණා කියලා කියන්නේ දාරිත්‍රකය මගින් කාර්ය කරා කියන එක. දාරිත්‍රකය විසින් කාර්ය කරනවා. ප්‍රායෝගිකව හිතන්න හරි. කිසියම් වස්තුවක් මත කාර්ය කරොත් ඒ වස්තුවේ ශක්තිය වැඩි වෙනවා. කිසියම් වස්තුවක් මගෙන් කාර්ය කරොත් එයාගේ ශක්තිය අඩු වෙනවා. ඒක හොඳම උදාහරණයක් මම කිව්වාගේ උදේට අපට හොඳ ගැම්මක් තියෙනවා කාලා බීලා අපි මහන්සිලා මොන හරි හිතන්න බර වැඩක් කරා නම් මහන්සි වෙනවා. මහන්සි වෙනවා කියන අපේ ශක්තිය අඩු වෙනවා. ඒතර යම් වස්තුවක ශක්තිය අඩුනා කියලා කියන්නේ එම වස්තුව මගින් කාර්ය කරා. එතකොට ඒ වල තියෙන ඒ ගැනනේ දාරිත්‍රකය කාර්ය කරයි. මේ අනුව පිළිතුර A සහ C නිවැරදි. A සහ C නිවැරදි කියන්නේ පිළිතුර අංක 2. පිළිතුර අංක 2. 41ට උත්තරය 2. හරි. අපිට 38 වෙනි ගාන බලමු. ඔකේ දිනවා සර්ව සම සමාන්තර තහඩු දාරිත්‍රක දෙකක් කෝෂයකට ශ්‍රේණිගතව සම්බන්ධ කරා. සර්ව සම දාරිත්‍රක දෙකක්. හරි. කෝෂයකට ශ්‍රේණිගතව සම්බන්ධ කරාලු. ඊට විද්‍යුත් ගාම්බල E කියලා හිතන්න. දාරිත්‍රක සර්ව සමයිනේ. එතකොට මෙයාගේ ධාරිතාවයේ C නම් මෙයාගේ ධාරිතාවයත් C. මම මේක පළවෙනි ධාරිත්‍රය කියලා ගන්න මෙයා දෙවෙනි එක නා කියලා ගන්න. එතකොට සමාන දෙන්නෙක් නම් ශ්‍රේණිගතව ඉන්නේ විභව බෙදෙන්නේ සමානව.
එතන විද්‍යුත් ගහම් බලය E නම් මෙයාට හම්බෙන විභවාන්තරය E බෙදීම 2යි. මෙයාට හම්බෙන විභවාන්තරයත් E බෙදීම 2යි. ඕක පැහැදිලිනේ. ඒ කාරණේ පැහැදිලි. දැන් කියනවා මේ ධාරිත්‍රක දෙකේ තහඩුව, ඒ කියන්නේ කෝෂ සම්බන්ධයේ තියෙද්දිම එක ධාරිත්‍රකයක තහඩුව අතරට සාපේක්ෂ පාරවේත්තාවේ දෙකක් වන කෙනෙක් දානවා. කලින් තිබෙන්නේ වාතය. ඒතර පාරවේත්තාවේ 1යි. දැන් දානව මොනවද? දෙකක කෙනෙක්. ඒ කියන්නේ ධාරිතාවයේ දෙගුණ වෙනව නේද මේ? මේ වරහණ ගැන විතරක් හිතන්න ධාරිතාවේ. මේ වරහණෙන් පෙනෙන ධාරිතාවේ. K දෙගුණා කියන්නේ ධාරිතාවේ දෙගුණ වුණා. එක්කෙනෙක් ඉන්න විදිහටම ඉන්නවා. අපි එක්කෙනෙක්ගේ ධාරිතාවයේ දෙගුණ කරනවා. හිතන පළවෙනියා එහෙමම ඉදිද්දී දෙවනියාගේ ධාරිතාවයේ දෙගුණ කරා කියලා. පළවෙනියා ඔහොම ඉන්නවා. හරි මම 1 2 කියගත්තේ ඒකයි. පළවෙනියා ඔය විදිහටම ඉන්නවා. ධාරිතාවයේ C. මෙයාගේ අතරමැද්දට පාරවේත්තාවේ දෙකක් වන කෙනෙක් දාලා මෙයාගේ ධාරිතාවයේ 2යි C වෙනවා. දැන් විභව බෙදෙන අනුපාත වෙනස් වෙනව නේද? විභව බෙදෙන්නේ ධාරිත්‍රක අනුපාත නෙමෙයි ධාරිත්‍රක හුවමාරු අනුපාතයට. ඒතර විභව බෙදෙන්නේ 1ට 2 නෙමෙයි 2ට 1 විදිහට. ප්‍රතිරෝධ නම් තියෙන්නේ R 2යි R විභව බෙදෙන්නේ 1ට 2කින්. C 2යි C නම් 2ට 1කින්. ඉතින් විද්‍යුත් ගාමක බලය බෙදන්න 2ට 1 අනුපාතෙන්. ඒක කරන්න පුළුවන්. 2ට 1 අනුපාතයෙන් බෙදුවට පස්සේ මෙයාට එන්නේ 2යි E බෙදීම 3යි. මෙයාට එන්නේ E බෙදීම 3යි. E බෙදීම 3යි. අපෙන් අහලා තියෙන්නේ එක් ධාරිත්‍රකයේ විභව අන්තරය සහ ආරෝපණය වෙනස් වන සාධකය. මම විභව අන්තරය වෙනස් වන සාධක විතරක් ගන්නම්. ආරෝපණය වෙනස් වන සාධක ගන්න පුළුවන් නේ. ඔය සාධකයේ කියන එක හොයන්න තියෙන්නේ කී ගුණයක්ද කියන එක. ඒතර පසු විභව අන්තරය හරි පළවෙනි එක්කෙනා ගත්තොත් පසු විභව අන්තරය පෙර විභව අන්තරයෙන් බෙදලා බලන්න. පසු විභව අන්තරය 2ක් E බෙදීම 3යි. පෙර විභව අන්තරය E බෙදීම 2යි. සුළු කරාම එනවා 4න් 3ක්. sorry 3න් 4ක් නේ. 3න් 4කින් වෙනස් වේ. ඒක සාධකය කියන්නේ කී ගුණයක්ද කියන එක. දෙවනියා ගත්තොත් දෙවනියාගේ පසු විභව අන්තරය E බෙදීම 3යි. ඕක බෙදන්න E බෙදීම 2කින්. එතන එනවා අපට 3න් 1ක් කියලා. එතන ඇත්තට වෙන්නේ මෙයාගේ 3න් 1කින් අඩු වෙන එක වෙන්නේ. මොකද කලින් E බෙදීම 2යි දැන් E බෙදීම 3යි කියන්නේ අඩු වෙලා. කොච්චරකින්ද? වැරදුනා නේද? 3න් 1ක් නෙමෙයිද? 3න් 2ක් නේ. 3න් 2ක්. 3න් 2කින් අඩු වෙලා තියෙනවා. මෙයාගේ වෙන්නේ 3න් 2කින් වැඩි වෙනවා. මෙයාගේ 3න් 2කින් අඩු වෙලා තියෙනවා. සුළු කරා හරි කියලා මම හිතනවා. 3න් 4කින් වැඩි වෙයි. අරයා 3න් 2කින් අඩු වෙයි. අපිට බලන්න ওই විදිහට විභවාන්තර වෙනස් වූ සාධක හොයන්න. ඉතින් ආරෝපණ වෙනස් සාධකෙත් ඔය විදිහටම හොයන්න පුළුවන්. Q සමානයි CV දාන්න. මෙයාගේ කලින් ආරෝපණය හොයන්න, මෙයාගේ දැන් ආරෝපණය හොයන්න. අරේ කලින් ආරෝපණය දැන් ආරෝපණය හොයලා ওই වගේම හොයලා ගන්න පුළුවන්. හරි. ඉතින් මම ඒක හදන්න නැතුව ඉන්නද? හදන්න ඕනිද? හදලා දාන්න. පළවෙනි එක අපි ගත්තොත් ආරෝපණ. පළවෙනියගේ නව ආරෝපණය මොකද? CV. C වරක් 2යි E බෙදීම 3යි. ඒ කියන්නේ නව ආරෝපණය 2යි C E බෙදීම 3. මුල් ආරෝපණය CV C E බෙදීම 2යි. ඔකේ කියන්නේ 4න් 3කින් වැඩි වෙනවා. දෙවෙනිය ගත්තොත් දෙවෙනියගේ නව ආරෝපණය වෙන්නේ 2යි C වරක් E බෙදීම 3. ඒ කියන්නේ 2යි CE බෙදීම 3යි. මුල් ආරෝපණය C වරක් V ඒ කියන්නේ CE බෙදීම 2යි. ඕකෙත් එන්නේ 4න් 3කින් වැඩි වුණා කියලා. 4න් 3කින් වැඩි වෙලා තියෙනවා. ඒ විදිහට බලන් අපට විභවාන්තර වෙනස් වෙන සාධකයේ සහ ආරෝපණ වෙනස් වෙන සාධක ගන්න හරිය. වෙනස් වෙන සාධකයේ කියද්දී කී ගුණයක්ද කියන එකයි හොයන්න තියෙන්නේ. කී ගුණයක්ද කියන එක හොයන්න තියෙන්නේ. 41 වෙනකන් හරි. අපි ඊළඟ ගණන් වර්ගයට ගියොත් එක මෙහෙම එකක් තියෙන්නේ. දැන් හිතන්න ධාරිත්‍රකයක් තියෙනවා. මේ ධාරිත්‍රකයේ ASCII තියෙන මාධ්‍යයේ පාරවේත්තාව එප්සයිලන් නම්
ධාරිතාවේ එප්සයිලන්ට් A බෙදීම D නේ. අපිට කෙලිම ලියන්න පුළුවන්. නැත්නම් K එප්සයිලන් නෝට් A බෙදීම D. දැන් මේ ගණන් ටිකක් හදන්න යන්නේ මේ ධාරිත්‍රකයේ අස්සේ තහඩු දෙක අතර තියෙන තනි මාධ්‍යයක් නෙමෙයි මාධ්‍යම් මිශ්‍රණයක් තියෙනවා. මාධ්‍යම් කිහිපයක් එක එක විදිහට තියෙනවා. අන්න ඒ වගේ අවස්ථා කිහිපයක් තමයි අපි හදන්න යන්නේ. හරි. දැන් පොඩි අනුමාතකාවක් තියරියක් නෙමෙයි ගණන් වර්ගයක්. ගානක් වගේ ලියා ගන්නකො මෙහෙම මේ මොකක් හරි මාතෘකාවක් හරි කැමති එකක්. ධාරිත්‍රක තහඩු අතර එකිනෙකට වෙනස් පාර විද්‍යුත් මාධ්‍යයන්ගේ මිශ්‍රණයක් ඇති විට පාර විද්‍යුත් මාධ්‍යයන්ගේ මිශ්‍රණයක් ඇති විට හරි බලා ගන්නකෝ මම මුලින් එකක් මෙහෙම රූපයක් අඳින්න හරි හිතන ධාරිත්‍රකයක් තියෙනවා තහඩු දෙකක් තියෙනවා හරි මේ තහඩු වල වර්ගඵලයේ A කියලා හිතන්න මේ ධාරිත්‍රකයේ තහඩු අතර තනි මාධ්‍යයක් තියන්නේ නැතුව මෙන්න මේ වගේ මාධ්‍යයන් දෙකක් තියෙනවා කියලා හිතන්නකො එප්සයිලන් 1 සහ එප්සයිලන් 2 කියලා ඔන්නෝම මාධ්‍යයන් දෙකක් තියෙනවා දැන් මෙන්න මේ වගේ ධාරිත්‍රකයක ධාරිතාවය කොහොමද හොයන්න තියෙන්නේ මෙන්න මේ තර්ක ටික මුලින් තේරුම් ගන්නකො. දැන් මේ මම මෙන්න මාපව දිනවා. කරන්න තියෙන්නේ මේ වගේ ගණන් වලදී මේ දෙන්නගේ සීමාවෙන් වෙන් කරන එක. මාධ්‍යයන් දෙකේ මායිමෙන් වෙන් කළ අපට මේක ධාරිත්‍රක දෙකක් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි අපට ඕන විදිහට වෙන් කරන්නත් බෑ. මොකද නිකමට හිතන්න මේ ධාරිත්‍රකයේ තහඩුවෙන් කිසියම් බල රේඛාවක් නිකුත් වුණා නම් ඒ බල රේඛාව මේ මාධ්‍ය වෙන් කරන අතුරු මූණත හරහා තමයි මෙයාට යන්නේ. ඒ කියන්නේ මෙතන නම් මේ මාධ්‍යයන් දෙක එකිනෙක සම්බන්ධයි විද්‍යුත් වශයෙන්. මේ අපි කරන්නේ මෙවැනි ගණන් වල මේ මාධ්‍යයන් දෙක වෙන් කරන අතුරු මුහුණතෙන් වෙන් කළ ධාරිත්‍රක දෙකක් ලෙස සලකන එක. හැබැයි මේ ගානේදී මේ මාධ්‍යයන් දෙක හරහා මේගොල්ලෝ සම්බන්ධයි මොකද බල රේඛා මාධ්‍යයන් දෙක හරහාම යනවා. අපි ඒක නිසා මේ ධාරිත්‍රකේ මෙන්න මෙහෙම වෙන් කරනවා. බලන්න කරන දේ හරි. පරතරයේ D දැන් තියෙන D බෙදීම දෙක ගාන කියලා හිතන්න. මම මේ මාධ්‍යයන් දෙක වෙන් කරන අතුරු මුහුණතෙන් ධාරිත්‍රක දෙක වෙන් කරනවා එහෙම. උන් අතුරු මුහුණතෙන් වෙන් කරා. හරිනේ. තර තියෙන්නේ මේක අවස් එප්සයිලන් 1 මාධ්‍ය ඉන්නවා. මේක අවස් එප්සයිලන් 2 මාධ්‍ය ඉන්නවා. දැන් ඔහොම තියලා හරියන්නේ නැහැ. මං කලින් කිව්ව විදිහට මෙයයි මේ සම්බන්ධයිනේ. එහෙනම් ඒ සම්බන්ධය අපි දිගටම තියන්න ඕනේ. දැන් ඉතින් මෙහෙම ගත්තට පස්සේ මේ තියෙන ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක්. මේ තියෙන ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක්. ඉතින් මෙන්න මේ ධාරිත්‍රකයේ ධාරිතාවය හොයන්න පුළුවන්, මෙයාගේ ධාරිතාවය හොයන්න පුළුවන්. ශ්‍රේණිගත දෙන්නෙක් සලකලා විසඳන්න තියෙන්නේ. ශ්‍රේණිගත නම් අපිට කරන්න තියෙන්නේ අර එකයට සූත්‍ර දාන්න තියෙන්නේ. එකයට C සමානයි එකයට C1 දාන එකයට C2. කෙනෙක් තර්ක කරන්න පුළුවන් ගුණිතයේ බෙදීම එකතුව දාන්න පුළුවන් නේ කියලා. සංකේත ගොඩක් ලියවෙන හින්දා අමාරුයි. ඒක හොයන්න ඕනි මෙයාගේ ධාරිතාවය. මෙයාගේ ධාරිතාවය කියන්නේ මෙයාගේ ධාරිතාවය C1 නම් මෙයාගේ ධාරිතාවය C2 නම් C1 සහ C2 දෙන්නෙක් ශ්‍රේණිගත වුණාම ලැබෙන පද්ධතියේ ධාරිතාවය තමයි අපට අවශ්‍ය කෙනාගේ ධාරිතාවය. දැන් ආදේශ කරන්න බලන්න. ධාරිතාවය කියන්නේ එප්සයිලන් A බෙදීම D. එහෙනම් එකයට ධාරිතාවය කියන්නේ D බෙදීම එප්සයිලන් A. හරිනේ. එහෙනම් මම ආදේශ කරනවා එකයට C1. ඒ කියන්නේ D බෙදීම 2යි එප්සයිලන් 1A. D බෙදීම 2යි එප්සයිලන් 1A. අනිත් එක්කෙනාගේ D බෙදීම 2යි එප්සයිලන් 2A. මේ භාගේ පල්ලෙහාට ගන්න පුළුවන් D බෙදීම 2යි එප්සයිලන් 1A. D බෙදීම 2යි එප්සයිලන් 2A. මේ තාම යන්නේ එකයට C. ඕකෙන් පිටට ගන්න පුළුවන් අපිට D බෙදීම 2ක් A. ගත්තම එන්නේ එකයට එප්සයිලන් 1 දාන එකයට එප්සයිලන් 2. එකයට C සමානයි D බෙදීම 2යි A.
මෙතන මේ එප්සයිලන් 1 එප්සයිලන් 2 කුඩා පොදු ගුණාකාර ගත්තොත් එතන එන්නේ එප්සයිලන් 2 ධන එප්සයිලන් 1 c හදාගන්න පරස්පරය ගහන්න ඕනි. එතන c සමානයි මෙහෙම උත්තරයක් ගන්න පුළුවන්. 2යි එප්සයිලන් 1 එප්සයිලන් 2 a බෙදීම d වතාවක් එප්සයිලන් 1 ධන එප්සයිලන් 2. අපට ඔහොම පුළුවන් මෙන්න මේ පද්ධතියේ ධාරිතාවය හොයන්න හරි. එතන මේ වගේ පාර විද්‍යුත් මොන හරි ධාරිත්‍රක ඇතුලේ මිශ්‍රණයක් තිබුණොත් තියරිය තමයි ඒ මිශ්‍රණවල සීමාවෙන් ධාරිත්‍රකේ වෙන් කරනවා. හැබැයි වෙන් කරන්න කලින් ඒගොල්ලන් අතර යම් විද්‍යුත් සම්බන්ධයක් තිබ්බනම් ඒ විද්‍යුත් සම්බන්ධය අපි හදලා දෙන්න ඕනේ. ඉතින් එච්චර තර්ක කරන් දෙයක් නැහැ. මේක දැක් ගමන් පේනවනේ ශ්‍රේණිගතයි කියලානේ. එකකට එකක් අලබල වගේනේ. මෙන්න අපට ගන්න හදන්න පුළුවන්. හරි. ඒතර මේ ධාරිත්‍රකේ මෙහෙම ශ්‍රේණිගත දෙන්නෙක් කියලා සැලකුවා. ශ්‍රේණිගත දෙන්නෙක් සඳහා සමග ප්‍රධාරිත හැලීන සූත්‍ර লীලා උත්තරේ ගත්තා. මේක හදාගන්න බලන්න. හරිනේ. මම යනකො ඊළඟ ආකාරයට මේකේ තියෙන දෙවෙනි ආකාරය. දෙවෙනි ආකාරයේදී මෙන්න මෙහෙම තියෙනවා. හරි මේ තියෙන කම්බි දෙක මාධ්‍යන් දෙක තියෙන්නේ මේ විදිහට වෙන් වෙලා. ඔන්න ඔහොම තියෙන්නේ. දැන් මේගොල්ලන්ගේ සමක ධාරිතාවය හොයන්නයි තියෙන්නේ. මොකක්ද තරකේ? ධාරිත්‍රක දෙක දෙන්නගේ අතුරු මුහුණකින් වෙන් කරන්න. හරි. මෙන්න මේ එක තහඩුවක ධාරිතාවය A කියලා හිතන්න. පරතරය D කියලා හිතන්න. හරි. ධාරිත්‍රක දෙක මම වෙන් කරනවා. එතන මෙහෙම වෙන් කරනවානේ. එප්සයිලන් 1 හරි. ඊතර මේ වර්ගඵලත් A බෙදීම දෙක ගානේ ගානට සෙට් වුණා කියලා. හරි. පරතර D. දෙහොම තියලා හරියන්නේ නැහැ. මොකක් හරි සම්බන්ධයක් දෙන්න ඕනේ. අයි පොඩක් බැලුවොත් මාධ්‍යයන් දෙක මෙහෙමනේ තියෙන්නේ ওই ගානේ. කොහොමද තියෙන්නේ? දැන් කවදාවත් බල රේඛාවක් මෙහෙම පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්නේ නැහනේ. නේ? මෙහෙන් පටන් ගන්න බල රේඛාවක් මෙහෙම යයි. මෙයා මෙහෙම ගිහිල්ලා ඔහොම යන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ මාධ්‍යයන් දෙක අතර විද්‍යුත් වශයෙන් සම්බන්ධයක් නැහැ. කලින් ගාන නම් විද්‍යුත් සම්බන්ධයක් තිබුණා. දැන් මේ දෙන්න අතර විද්‍යුත් සම්බන්ධයක් නැහැ. ඒක නිසා මේ අතරමැද්දෙන් කම්බි කෑලි ගහලා සෙට් කරන වගේ දේවල් කරන්න ඕනේ නැහැ. හැබැයි මේ තහඩුවට මේ තහඩු කෑල්ල සම්බන්ධ වෙලානේ තිබුණේ. මොකද තනි තහඩුවක්නේ. තනි තහඩුව කොහොම සම්බන්ධයි? එතන මේ තහඩු දෙක මේ දැන් දෙකක් වශයෙන් තියෙන මේ තහඩුව කලින් තිබුණ එකක් විදියට. ඒවා කලින් සම්බන්ධලා හිටියේ. ඒ කලින් තිබ්බ සම්බන්ධතා අපි එහෙමම තියන්න ඕනේ. එහෙනම් අපිට මෙන්න මේ වගේ හිතන්න පුළුවන්. එහෙනම් පැහැදිලිව පේනවා අර දීලා ඉතර හරනේ. මේ වෙන් වෙච්ච තහඩු දෙක මෙහෙම කම්බි කෑල්ලකින් සම්බන්ධ කරලා බැටරි වලට සම්බන්ධ කරනවා. දැන් වැඩේ හරි. එහෙනම් අර තියෙන්නේ සමාන්තරගත ධාරිත්‍රක දෙකක්. එහෙනම් මෙයාගේ සමකයේ C නම් මෙයාගේ C1 නම් මෙයාගේ C2 නම් සමාන්තරගත පද්ධතිවල සමක ධාරිතාවය හොයන නිකම්ම නිකන් එකතු කළා. C1 ධන C2. පළවෙනියගේ එප්සයිලන් 1 වර්ගඵලය A බෙදීම 2යි පරතරය D. දෙවෙනියගේ එප්සයිලන් 2 වර්ගඵලය A බෙදීම 2යි D. ඊට ඔක සුළු කරාම එන්නේ A බෙදීම 2ක් D වරහන් අස්සේ එප්සයිලන් 1 ධන එප්සයිලන් 2 පොදු සාධක කරගෙන පිට කළා මේ උත්තරයක් ගන්න පුළුවන්. පිටරන් උත්තර ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ වගේ මිශ්‍ර මාධ්‍යයන් තිබුණොත් පාර විද්‍යුත් ද්‍රව්‍ය මිශ්‍ර මාධ්‍යයන්ගෙන් තියෙනවා නම් ඒ මායිමෙන් වෙන් කරන්න කලින් ඒගොල්ලෝගේ තිබුණු සම්බන්ධය අවබෝධ කරගෙන වෙන් කරාට පස්සෙත් ඒ සම්බන්ධය තියන්න. ඔන්න අපි ගන්න හැදුවා. හරි. හදාගන්න මේක.
හරි. ඕක හැදුවා නම් තව එකක් දෙන්නම් මම. හිතට මේ වගේ එකක්. හරි. මේ උඩ කොටසේ වර්ගඵලය A, පහළ කොටසෙත් A, මේක D, මේක D. ඔහොම හිතලා ඔය පද්ධතියේ ධාරිතාවය හොයන්න බලන්න. එහෙනම් මේ පද්ධතියේ මිශ්‍ර මාධ්‍යයක් සහිත ධාරිත්‍රකයක් මාධ්‍යයන් තුනක මිශ්‍රණයක් තියෙනවා. ඒතර එයාගේ හොයන්න. මුලින්ම සරලම ආකෘතිය වෙන් කරගන්න. ඒක පැහැදිලිව පේනවනේ. මේ ධාරිත්‍රකෙත් එක්ක මේ දෙන්න ශ්‍රේණිගතයි. ඒතර තියෙන්නේ මෙහෙම. එක ධාරිත්‍රකයක් තියෙනවා මෙහෙම. මෙයා එප්සයිලන් 1 මාධ්‍යයක් පුරවලා තියෙන්නේ. ඒතර යාගේ තහඩුවක වර්ගඵලයේ AA දෙකක් A. මෙයාගේ තහඩුවක වර්ගඵලයේ දෙකක් A පරතරය D. එයත් එක්ක සම්බන්ධ වෙනවා මේ පද්ධතිය මේ. මෙයත් එක්ක ශ්‍රේණිගත සම්බන්ධයි මේ පද්ධතිය. මේ පද්ධතිය කියන්නේ සමාන්තරගත දෙන්නෙක්. ඒතර ඔහොම. එතන ඉන්නේ මෙහෙම සමාන්තරගත දෙන්නෙක්. මේකේ වර්ගඵලය A පරතර D මේගොල්ලන්ගේ වර්ගඵල තියෙන්නේ A ගානේ. ඔහොම තියෙන්නේ. ඉතින් මේ පද්ධතියේ සමකෙහුවා නම් මෙයාගේ ධාරිතාවය හෙව්ව වෙනවා. ඉතින් මුලින්ම මෙන්න මේ සමාන්තරගත දෙන්නගේ සමකෙ හොයලා ඉන්නකෝ. මම හිතන්නම් මේකේ ධාරිතාවය C1, මේකේ ධාරිතාවය C2, මේකේ ධාරිතාවය C3. C2 සහ C3 දෙන්නගේ සමකය C' කියලා හිතමු. මේ දෙන්නගේ සමකය C' නම් C' සහ C1 ශ්‍රේණිගත වුණාම තමයි පද්ධතිය හැදෙන්නේ. මුලින්ම මම කරන්නේ C2 සහ C3 හි සමග ධාරිතාවය හොයන එක. එතනදී මම C' කියලා ගත්තනම් සමාන්තරගත හින්දා C' සමානයි C2 ධන C3. එතකොට කලින් වගේ ලියන්න පුළුවන් epsilon 2 A බෙදීම D epsilon 3 A බෙදීම D. C' කියන්නේ මෙන්න මෙවැනි පිළිතුරක්. ඒක අපි හදපු දෙවෙනි ගාන වගේ. දැන් C' සහ C1 ශ්‍රේණිගතයි. C' සහ C1 ශ්‍රේණිගත වේ. හරි. මේ දෙන්නගේ සමකය C' කියලා ගත්තා. ඔන්න C'. C' සහ C1 ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත නම් එකයට C සමානයි එකයට C1 ධන එකයට C'. මෙයාගේ ධාරිතාවය පරස්පරය. මෙයාගේ ධාරිතාවය වෙන්නේ epsilon 1 2 A බෙදීම D නේ. ඒකේ පරස්පරය. එතන ඉන්නේ D බෙදීම epsilon 1 2 A. C' කියන්නේ මෙයා එයාගේ පරස්පරය. එතකොට D බෙදීම A epsilon 2 ධන epsilon 3. හරි. දෙන්නගෙන් පිටට ගන්න පුළුවන් D බෙදීම A. ඒතර එකයට දෙකක් epsilon 1 epsilon 2 epsilon 3. ඉතින් ඔන්න ඔය ප්‍රතිඵලයේ සුළු කරගත්තා නම් අපට මේ ගණන හදාගන්න යන්න පුළුවන්. ඔය ප්‍රතිඵලයේ සුළු කරගන්න.
හරි. මම සුළු කිරීම පීවරෙන් පීවර කියා දුන්නේ නැහැ. සුළු කරගෙන ගියා. මේ පල්ලෙහා ඉන්න දෙන අය පොදු හරයක් අරගෙන අපිට උත්තරේ ගන්න පුළුවන්. අන්න අර වගේ පිළිතුරක් එනවා. හරි. ඉතින් ඔයගොල්ලෝ ඕන ගෙදරදී හරි මම හදන්න යන්නේ නැහැ තේරුම නැති හින්දා. ඕන ඔයගොල්ලෝ ගෙදරදී මෙහෙම දාරිත්‍රකයක් ගැන හිතලා ගාන හදන්න පුළුවන්. මෙතන එප්සයිලන් 1 මාධ්‍යයක් ඉන්නවා. මේ එප්සයිලන් 2 මාධ්‍යයක් සහ එප්සයිලන් 3 මාධ්‍යයක් ඉන්නවා. ඉතින් ගෙදරදී ඔයගොල්ලෝ මේක හදලා බලන්න හරි. මේකේ වර්ගඵලය A, මේ කොටසත් A, මේක D, මේක D. ඉතින් ඕකෙත් හොයන්න පුළුවන් ඉතින්නේ. මෙන්න මේ දෙන ශ්‍රේණිගතයි මේ ශ්‍රේණික දෙන්නත් එක්ක මෙයා සමාන්තරගතයි. මම හිතනවා හදන්න දෙයක් නැහැ. කතාව තේරෙනවා. ඒ හින්දා ඒක හදන වෙලාව අපතේමක් ඉඳම හදන්නේ. හරි. අතට අපට ඔහොම පුළුවන් පාර විද්‍යුත් මාධ්‍යයන්ගේ මිශ්‍රණයක් තිබ්බොත් ගාන හදන්න. දැන් ඔය 42 වෙනි ගානේ තියෙන්නේ ඔන්න ඔය විදිහේ පාර විද්‍යුත් මාධ්‍යයන් සහ මොනවා හරි මාධ්‍යයන් මිශ්‍රණයක් තියෙනකොට විශේෂ ගණන් දෙක ගානක් තියෙන්නේ 42. ඔය ගානේ ගන්න දැනුමත් එක්ක හදන්න පුළුවන් විභාග ගණන් කීපයක්ම තියෙනවා. හරි. මම ඔය කීපයක් දාලා තියෙනවා. එතන මම මේ ඔය 42 වෙනි ගානෙන් කියා දෙන තර්කය. ඒකේ මතක තියාගන්න ඕනේ දේවල්. ඒවා මතක තියාගත්තොත් බොහොම ලෙහෙසියෙන් MCQ ප්‍රශ්න තොගයකටම උත්තර ලියන්න පුළුවන්. ඒ මතක තියාගන්න නැත්නම් MCQ හදලා ගන්න ගියොත් ඔයගොල්ලෝ වෙලාව යනවා. හරි. අයි බලමු ඊළඟට MCQ ටික මොනවද කියලා.